අයිබෝවන් ආදරණීය සහෝදර සහෝදරියනි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අධ්‍යාපනාංශයේ විදිහට අද අපි වසඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් විවාද සම්පන්න මාතෘකාවක් ඉතිහාසය ප්‍රබන්ධයක්ද යථාර්ථයක්ද කියන මාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ සාකච්ඡාවට අද අපි සමග සම්බන්ධ වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලුන් සිල්වා සහෝදරයා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා. එතකොට ඉතිහාසය කියන විෂය විවිධ පැති වලින් සාකච්ඡා වෙනවා. ඒ වගේම ඊටාම විවාද සම්පන්නයි. ඒ නිසා අපි හිතුවා ඉස්සෙල්ලාම මේ ඉතිහාසය කියන එක සම්බන්ධයෙන් යම් නිර්වචනයකින් පටන් ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි විශ්වය ආරම්භ වෙලා තියෙන්නේ බිග් බෑන් කියලා කියනවා. එහෙම නැත්නම් මහා පිපුරුමින් ආරම්භ වුණා කියලා තමයි කියන්නේ. එතකොට එතන සිට තමයි කාලය, අවකාශය සහ සියල්ලේම ආරම්භය එතනින් කියලා කියන්නේ. ඉතින් මම පළවෙනි ප්‍රශ්නය යොමු කරනවා ටිලුන් සිල්වා සහෝදරයාට. ඉතිහාසය පටන් ගන්න එතනින්ද? ඒකට එහෙම නැත්නම් ඉතිහාසය කියන්නේ මොකක්ද? කොතනින්ද ඉතිහාසය පටන් ගන්න? මේ බිග් බෑන් එකේ අවුරුදු 8.5කට එහයින්ද එතනින්මද පටන් ගන්න? එහෙම නැත්නම් වෙන තැනක් තියනවද? කොහොමද මේක නිර්වචනය කරගන්නේ? සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉතිහාසය කියලා කියනකොටම කෙනෙක්ගේ මනසට එන අදහස් තමයි මේ අතීතය කියන එක. සෝන කෙනෙක් හිතන්න පුළුවන් ඉතිහාසය කියලා කියන්නේ සමස්ත අතීතයට කියලා. නමුත් අපි හිතුවොත් ඒක නිවැරදිම නෑ. මොකද දැන් අපි සමහර තව වචනයක් අපිට ඉතිහාසය ගැන ගන්න හම්බ වෙනවා මේ ප්‍රාග් ඉතිහාසය කියලා. ප්‍රාග් ඓතිහාසික කියලා කතාවක් යනවා. ඒතකොට එන් කියන්නේ ඉතිහාසයට පෙර කියලා. එහෙමනම් ඉතිහාසයට පෙර යමක් තිබුණා නම් ඉතිහාසය කියන්නේ අර විශ්ව බිහිවීමත් එක්ක ඇති වෙන එක පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි මාක්ස්වාදී දේශපාලනයේ කරද්දී ඉගෙන ගන්න දේ තමයි ඉතිහාසය කියන එක. ඉතිහාසය කියලා කියන්නේ අතීතයටම කියන නමක් නෙවෙයි. ඉතිහාසය පටන් ගන්නේ මානව වර්ගයාගේ බිහිවීමත් එක්ක. දැන් අපි කතා කරපු තාලෙටම විශ්ව බිහි වෙලා ඊට පස්සේ විශ්ව පරිණාමය කියලා අපි කියන්නේ විශ්ව බිහි වෙලා ඊට පස්සේ ඒක තුල භෞතික පරිණාමයන් සිද්ධ වෙලා ඉන් පස්සේ රසායනික පරිණාමයන් සිද්ධ වෙලා ඊට පස්සේ ජීවය බිහි වෙලා ජීව පරිණාමයක් සිද්ධ වෙලා ඒ ජීව පරිණාමයේ එක්තරා අවස්ථාවක තමයි දල වශයෙන් ගත්ත මීට අවුරුදු ලක්ෂයකට වගේ කලින් මිනිසා බිහි වෙන්නේ. නූතන මිනිසා බිහි වෙන්නේ. ඒ මිනිසා බිහිවීමත් එක්ක මිනිසාගේ විශේෂතාවයන් කීපයක් තිබ්බා. එකක් තමයි සත්තුන්ට වඩා මිනිස්සු වෙනස් වුණා. එක පැත්තෙන් ගත්තොත් මිනිසුන්ට අදහස් වමාරු කරගැනීමේ භාෂාවක හැකියාව ඇති වුණා. ඒ වගේම තර්කානුකූලව හිතන පුළුවන් චින්තනය ඇති වුණා. ඒ ඔක්කොටම වඩා ප්‍රබල දෙයක් තමයි මේ දේවල් නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙන ශ්‍රමය නිර්මාණය වුණා. ඒකට ඔය ශ්‍රමය, කතනය, චින්තනය සහිත සත්‍ය තමයි මිනිසා වඩපත් වුණේ. ඊට පස්සේ සත්තුන්ට වෙනස්ව මිනිස්සු සමාජයක් ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා මිනිස්සුන්ට කියන බණ ගත්තා මිනිස් සමාජය කියලා. ඒක නිසා සමාජයක් වුණේ වංචුවක් වෙන්නේ නැතුව මිනිසුන් අතර සම්බන්ධයක් ඇති වෙන සම්බන්ධය තුළ නිෂ්පාදන සම්බන්ධතාවය. කියන්නේ මිනිසා බිහිවුණාට පස්සේ හොමෝසෙක්ෂුවල්ලා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. නිෂ්පාදන සඳහා උපකරණ නිර්මාණය කරගත්තා. එංගල්ස් කියන වෙලාවක නිෂ්පාදනය ආරම්භ වෙන්නේම මිනිසා උපකරණ පාවිච්චි කරන පටන් ගැනීමත් එක්ක කියලා. ශ්‍රමය ආරම්භ වෙන්නේ ඒකත් එක්ක කියලා. ඊට පස්සේ ඒකත් එක්ක සමාජයක් වඩපත් වෙනවා. ඒකට අපි ඉතිහාසය කියලා කියන්නේ මානව සමාජයේ ආරම්භ වෙච්ච දා සිට මේ දක්වා මානව ක්‍රියාකාරකම් සහිතව ගත වෙච්ච අතීතයට අපි කියනවා ඉතිහාසය කියලා. ඒ ඉතිහාසය කියලා කියන්නේ නිකම්ම අතීතය නෙවෙයි. මානව සමාජය බිහිවුණාට පස්සේ මානව සමාජයේ ක්‍රියාකාරකම් සහිතව ගෙවිච්ච අතීතය අපි ඉතිහාසයේ කොටසලකන නිසා ඉතිහාසය කියලා කියන්නේම මෙතකින් ගත්තොත් එම මානව සමාජයේ අතීතය. මානව සමාජයේ අතීතයේ මානව සමාජයේ අතීත තුල කරපු සියලුම ක්‍රියාකාරකම් වල සමස්ත එකතුව ඉතිහාසය කියලා අපට දල වශයෙන් නිර්වචනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ සම්පූර්ණයෙන්ම මිනිසා විසින් කරන ලද නිර්මාණයක්. ඒ කියන්නේ මිනිස්සු විසින්ද ඉතිහාසය නිර්මාණය කරනවා කියන්නේ. ඔයත් දැන් මිනිස්සු නැත්තම් ඉතිහාසයක් අපට කතා වෙන්නේ නැහැ. මොකද අපි ඉතිහාසය කියලා කතා කරන බොහෝ ගත්තොත් අපි යුද්ධ කතා කරනවා, ඉදිකිරීම ගැන කතා කරනවා, සොයාගැනීම ගැන කතා කරනවා. ඒ ඔක්කොම මිනිස්සු කරන දේවල්. මොකද මෙතන තියෙනවා එක්තරා ඩයලෙක්ටික් එකක්. ඒ කියන්නේ මිනිස්සු තමයි ඉතිහාස නිර්මාණය කරන්නේ. උනාට මිනිස්සු ඒක නිර්මාණය කරන්නේ තමගේ කැමැත්තට නෙවෙයි කියන්නේ. වෙලාවක කාල් මාක්ස්
හොලියපු ලිපියක් තියෙනවා. ඒ ලිපිය ලුයි බොනපාර්ට්ගේ බ්‍රූමර් 18 වෙනිදා. ඒ ලිපිය පටන් ගන්නකොට මාක් කියන මෙන්න මෙහෙම. මිනිස්සු සුවකී ඉතිහාසය නිර්මාණය කරති. ඒත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට ඍසි පරිදි නොවේ. ඔවුන් විසින් තෝරාගත් තත්ත්වයන් යටතේ ඔහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින ඔවුන්ට ලැබී ඇති සහ අතීතයෙන් සංක්‍රමණය වූ තත්ත්වයන් යටතේ ඔවුන් මේ නිර්මාණය කරන්නේ. එතකොට ඉතිහාසය නිර්මාණය කරන මිනිස්සු තමයි. හැබැයි ඒක නිර්මාණය කරන මිනිස්සු තමන්ගේ රුචිකත්වයට අනුවම නෙවෙයි. ඔවුන්ගේ ඉතිහාසයෙන් ලැබිලා තියෙන තත්ත්වයන්ට අනුව ඒ මොහොතේ පවතින සමාජ තත්ත්වයන්ට අනුව ඒ නිසා වෙනත් බාහිර බලපෑම් වල සාධකටත් යටත්ව තමයි මිනිස්සු ඉතිහාසය නිර්මාණය කරන්නේ. එතකොට ගත්තමත් මිනිස්සු සාමූහිකවත් ඉතිහාසය නිර්මාණය කරනවා. ඒ වගේම දෙකලා පුද්ගල ලෙසත් නිර්මාණය කරනවා. එතකොට නිසා මිනිස්සු තනිවත් ඉතිහාසයට ඒවල් එකතු කරනවා. ඒ වගේම සමාජයක් ලෙස සාමූහිකවත් එකතු කරනවා. ඒකෙදී අර මිනිස්සු ඉතිහාසය කියලා කියන්නේ මිනිස්සුන්ගේ කැමැත්තේ ප්‍රතිඵලයක් නෙවෙයි. උදාහරණයක් ගත්තොත් අපි දන්නවා ලෝකේ ගොඩාක් සිද්ධි තියෙනවා මිනිස්සු කැමති නැති ඒවා. හැබැයි ඒවා සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ අපි දැන් කතා කරන මොහොතේ ගත්තමත් දැන් අපි දන්නවා අපිට මේ ලෝකේ පවතින කොරෝනා වසංගතයක් තියෙනවා. කොරෝනා වසංගතය මිනිස්සු හදාගත්තු නිර්මාණය කරේ නැහැ. ඒ නිර්මාණය වුණාම දැන් ඒකට මූණ දෙන්න. එතකොට ඒකේ තමයි ඉතිහාසය නිර්මාණය වෙන්නේ. මේක ඇත්තටම සමහර රාජ්‍යයන් වැක්සින් එක හොයා ගන්නවා, සමහරව සමත් වෙනවා, සමහරව අසමත් වෙනවා. එතකොට විද්‍යාවෙන් ඒක හොයාගනිද්දී අපි වගේ රටවල පැණි හොයනවා, පිරිත් කල මුත් මේ ගඟේ දානවා. ඔය ඔක්කොම ඉතිහාසයට එකතු වෙනවා. ඒ නිසා අර මිනිස්සු ඉතිහාසය නිර්මාණය කරනවා. විශේෂයෙන්ම ගත්තොත් වැඩ කරන ජනතාව නිෂ්පාදනය කරන අය ඉතිහාස නිර්මාණය කරනවා. නිෂ්පාදනය තමයි ඉතිහාසයේ පදනම් වෙන්නේ. නමුත් ඔවුන් ඒක නිර්මාණය කරන්නේ ඔවුන්ගේ තනි කැමැත්තටම නෙවෙයි. ඉතිහාසයෙන් ඔවුන්ට ආපු අතීතෙන් සංක්‍රමණය වෙච්ච ඔවුන් මත වටපිටාව පවතින විවිධ තැන්වල නිර්මාණය වෙන තත්ත්වයන් යටතේ. ඒ කියන්නේ අතගත්තු ඉතිහාස නිර්මාණය කිරීමේදී මිනිස්සු ප්‍රතිචාර දැක්වීමක් ලෙස තමයි නිර්මාණය කරන්නේ සමාන සිදුවීම්. ඉතින් අපිට ඉතිහාසය තේරුම් ගන්න වෙන්නේ තනි කෙනෙක්ගේ හේකුත් නෙවෙයි මේක. සාමූහික වැඩක් මේක. ඒ වගේම ඒක ඇතුලේ තනි මිනිස්සුන්ගේ බලපෑමක් නැත්තේත් නෑ. අනිත් පැත්තෙන් ගත්තම මේක සනිකරම සැලසුම් සහගත කළා Tamanට ඕන විදිහටම කැමති ලෙස නිර්මාණය කරන හේකුත් නෙවෙයි. Taman ඉදිරියේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේදී නිර්මාණය වෙන එකක්. නිසා මේක සවිඥානිකකමකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ Tamanට පාලනය කළ නොහැකි තත්ත්වයන්ට මුහුණ දීමේදී නිර්මාණය වෙන දේකුත් තියෙනවා. ඒක ඔය ඩයිලෙක්ට් එකේ. අපි නිකන් අපේ රටවල් ඇතුලේ අපේ රට ගත්තොත් විශේෂයෙන් තියෙන අර පුද්ගලයන් විසින් රජවරුන් විසින් ඉතිහාසය නිර්මාණය කරා කියන අදහසක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් අපි දන්න තාලට පන්ති ඉතිහාසයේ පුරාම ධනේශ්වර ක්‍රමය තුල ඉතිහාසයේ විෂයක් උගන්වනවානේ. එතකොට ඒක ඇතුලේ ඉතිහාසය ලියලා තියෙන්නේ උගන්වන්නේ පුද්ගල කේන්ද්‍රීය ඉතිහාසයක් තමයි. එතකොට අපි ගත්තොත් එහෙම අපේ රටේ ගත්තොත් අපේ රටේ ජනාවසකරණය විජය රජු ප්‍රමුඛ කරලා කියනවා. එතකොට විජයගෙන් තමයි පැවැත්ෙන්නේ කියලා කියනවා. ඒ වගේම ගත්තොත් අපේ රටේ නිර්මාණ ගත්තොත් එහෙම රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු රජුරෝ, අහවල් වෙබැන්දේ අහවල් රජුරෝ, පරාක්‍රම රජුරෝ එහෙම කියන එකක් තියෙනවා. නමුත් එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඒ අයගේ පාලන කාලය තුල තමයි මේක සිද්ධ වුණේ කියන එක අදහස් කරනවා. නමුත් ඒක ඇතුළතදී ඉතිහාසයෙන් මකන ගැල්ලක් තියෙනවා. නැත්නම් ඉතිහාසයෙන් යටපත් කරන කොටසක් තියෙනවා. ඒක තමයි අර මේවා ඇත්තට නිර්මාණය කරු මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය ඉතිහාසයේදී අවතක්සේරුවක් එන්නේ. ඒක එදත් තිබුණා අදත් තියෙනවා. අදත් අපි දන්නවා විශාල ගොඩනැගිල්ලක් හදලා ඒකට නම ගහ ගන්නවා දේශපාලඥයෙක්ගේ. එතකොට ඒකට ණය අරන් තින්නේ චීනෙන් වැඩ කරලා තින්නේ චීන මිනිස්සුයි ලංකාවේ මිනිස්සුයි. එතකොට ඒ ඔක්කොම ජාතික ලැබෙන නම ගහනවා කවුරු හරි ඒ වෙලේ ජනාධිපතිකාරී ගාගේ හැරි. ඉතින් තව අවුරුදු 100ක් පෙරියාට පස්සේ ළමයි ඉගෙන ගන්නේ එයා තමයි මේක හැදුවේ කියලා. ඉතින් ඒ ඉතිහාසය ඒක ව්‍යාජ ඉතිහාසයක්. ඒක තමයි අපි දකින ඉතිහාසයේ ප්‍රබන්ධයක් කියලා. ඇත්ත ගත්තොත් එහෙම ඉතිහාසය මිනිස්සුන්ගේ ප්‍රමාණයක් ඒ නිර්මාණය කරනකොට ඒකට විවිධ නායකයින් නායකත්වයේ දීන් වැඩිහත්වීම් කරලා තියෙනවා. මෙතන මේක අපිට තේරුම් ගන්න ඕනේ මෑත කාලේ ටිකක් ඔය ජනප්‍රිය ගීතයක් තිබුණා. අලුත් රචකයෙක් ලියපු ඒ ගීතය ඇතුලේ මේ ප්‍රශ්න ගොඩක් කතා කරලා තිබුණා. මේ තරම් සිව්මෙල්ද කළුගල් හිතන්නටත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස දුන්න නිසා සොයා කියලා. ඒකට දැන් අපි ඉතිහාසය අපේ තියෙන අවකන බුද්ධ ප්‍රතිමා නෙළුවේ රජ කෙනෙක්. නමුත් අර සින්දුදියව කිව්වා අවකන ප්‍රතිමාවට ඇස් කීපු මිනිහා වන්ජයද ඒ මිනිස්සේ තා දුප්පත් මිනිස්සෙක් පැලක ජීවත් වෙන්නේ කසාද වෙලක් නැහැ. ඒස ඇත්තටම ඉතිහාස නිර්මාණය කරු මිනිස්සු ඉතා දුෂ්කරතා නැද්දේ පීඩා නැද්දේ
දරා ගන්න බැර තරම් විහිසල් කරමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් චීන මහා ප්‍රාකාරය හදපු මිනිස්සු කොතරම් දුක් විඳින්නේ නැද්ද? මේ මහා දේවාලය නිර්මාණය කරන්න ඇත්තම ශ්‍රමය හලෝ මිනිස්සු කොතරම් දුක් විඳින්නේ නැද්ද? නමුත් ඉතිහාසය ලියද්දී සියල්ල යට කරලා අමතක කරලා වහලා තනි මිනිහෙක්ගේ නායකයෙකුගේ නමට ඉතිහාසය ලියලා තියෙන නිසා ඉතිහාසයේ නිර්මාණය කරන්නේ තනි නායකයන් නෙවෙයි සාමූහික සමාජයක්. මේ සමාජයක් නිර්මාණය කරද්දී තනි මිනිසුන්ටත් ඒකතු කරන්න පුළුවන් බලපෑමක් තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. තනි මිනිසුන්ගේ නිර්මාණයක් නෙවෙයි ඉතිහාසය කියලා කියන්නේ. ඊගා ප්‍රශ්නේ මම විමල් සහෝදරයාට යොමු කරන්නේ. මම හිතනවා මේක තමයි මේ ඉතිහාසය කියන විෂයේ තියෙන මේ බරපතලම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඉතිහාසයන් එකම දේ සම්බන්ධව ඉතිහාසයන් ගොඩක් තියෙනවා. ඒක ඉතිහාසයක් නෙවෙයි. එක එක්කෙනා ඒ ඉතිහාසයන් කියන්නේ එක විදිහට. උදාහරණයක් විදිහට දැන් ලංකාව ගත්තා. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ග ජාතිකත්වයන් රාශියක් ඉන්නවා. නමුත් අපි අපේ ඉතිහාසය කියලා කියන විදිහ ගත්තොත් මේ සියලු දෙනාට සාධාරණයක් ඉටු වෙන ආකාරයෙන් ලියවිලා තියෙනවා කියන ප්‍රශ්නේ තියෙනවා. පැහැදිලිව තියෙනවා. එතකොට ප්‍රශ්නේ මොකද මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි මේ ඉතිහාසයන් ගොඩක් තියෙන්නේ? ඇයි මේ විවිධතාවයන් තියෙන්නේ? එහෙම එකක් තියෙනවා නේද? ඇයි එහෙම තියෙන්නේ? කියන ප්‍රශ්නේ තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඔව් අධිකාරිසාව දැන් මෙහෙමයි. පුළුල් ප්‍රශ්නයක් නිසා එක ගොඩක් විශ්ලේෂණය කරන්න ගියොත් මම හිතන්නේ ටිකක් වැඩි වෙලාවක් යයි. නමුත් අපි කෙලින්ම මාතෘකාවට ආවොත් ඉතිහාසය මිනිසු නිර්මාණය කරන දෙයක්. මිනිසුන්ගේ මිනිස් සමාජය තුළ නිර්මාණය වෙන දෙයක් තමයි. ඇතර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කරුණක්. හැබැයි ඒක ඊළඟ පරම්පරාවන්ට ඊට පස්සේ මේ සිදුවීම් පිළිබඳ විග්‍රහ කරද්දී ඒවයි බලපෑම් ගත්තට පස්සේ විවිධ සිදුවීම් වල බලපෑම් ගත්තට පස්සේ ඒවා විවිධ ප්‍රජාවන්ට විවිධ පන්තීන්ට විවිධ පුද්ගලයන්ට බලපාන්නේ විවිධ විදියට. දැන් සුනාමිය එක කණ්ඩායමකට බලපාන්නේ ඒකෙන් මුදල් ආධාර ලබාගෙන තමන්ගේ ගිණුම් පෝසත් කරගන්න. තව පිරිසකට තමන්ගේ සමීපතමයන් නැති වෙලා තමන්ගේ සම්පූර්ණ මුළු ජීවිතය බිඳ වැටෙනවා. ඒතර සුනාමිය 2004 දෙසැම්බර් 26 මතක් කරනකොට බොහෝ අයට දුක්ඛදායක දෙයක් වගේම ගිණුම්තර කරගත්ත අයට මේක වෙන හැඟීම් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් කෙලින්ම මේක ගැන කියොත් අපි ඒ නිසා පැහැදිලි දන්නවා දෙයක් තමයි අපේ මිනිස් සමාජයේ පන්ති වලට බෙදුණාට පස්සේ ඒ ඉතිහාසයේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් මිනිසු විසින් කරපු දේවල් ඒවා විශ්ලේෂණය කිරීම ඊළඟ පරම්පරාවට පැවරීම ඒක පැහැදිලිවම ඒ බලය හොබවන පන්තියේ උමනාව මත තමයි මූලික වශයෙන් උනේ. මොකද ඌන්ට තමයි මිනිසුන්ට කතා කිරීමේ, මිනිසු දැනුවත් කිරීමේ, මිනිසු මෙහෙවන ආයතන සංවිධානය කිරීමේ වැඩි බලය තිබෙනවා. ඒ නිසා දැන් මේක සරල උදාහරණයකට ගිහිල්ලා කතා කරොත් එහෙම දැන් අපි වර්තමාන අපි ධනේශ්වර ක්‍රමයක ජීවත් වෙන්නේ. ඒත් ධනේශ්වර ක්‍රමය ගත්තොත් මේ ධනේශ්වර ලෝකයේ ප්‍රධානම රට වශයෙන් තාම සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණය වීම අපිට හැම පැත්තටම බලපාලා තියෙන දෙයක්. දැන් මේ ඉතිහාසය ගැන කතා කරද්දී මම හිතුවා ඇමරිකාව ගැන කතා කරන එක හොඳයි කියලා. ඒක දැන් ඇමරිකානු ව්‍යවස්ථාව තමයි ලෝකේ තියෙන ඇත්තටම අඛණ්ඩතාවය පැත්තෙන් ගත්තොත් තියෙන ප්‍රබලම ව්‍යවස්ථාව. අඛණ්ඩතාවය ඒ ලෙසම තියෙනවා. එතකොට මේ ඇමරිකන් ව්‍යවස්ථාව ඒකේ ප්‍රියම්බල් ඒකේ ප්‍රතිඥාව ගැන මම කියන්නම්. බොහොම කෙටි ප්‍රතිඥාව මම මුල් ප්‍රතිඥාව කියන්නේ මේ බලාපොරොත්තු. මේක පටන් ගන්න මෙහෙම. We the people of the United States of America. මොකද අපි එක්සත් ජනපදයේ මිනිස්සු. හැබැයි මේ මිනිස්සු මෙතන එනවා අර ඇස්ටරික් එක. TC terms and conditions apply. හැම දෙයකම නම් තියෙනවා. ඒ footnote එකේ බලුවම තියෙනවා we the people. කවුද මේ people? ඇමරිකන් ව්‍යවස්ථාව 1787 ලියලා සම්මත කරනකොට ලියනවා we the people of. හැබැයි මේ people කියන එකට මේ ජනතාව කියන එකට කවුද අයිති උනේ? බලුවම පේනවා මේකට අයිති නෑ. දුප්පත් සුදු මිනිස්සු අයිති නෑ. මේකට කළු මිනිස්සු අයිති නෑ. මේකට ගැහැණු අයිති නෑ. මේකට සියටල්ලාගෙන් පැවතෙන ඒ ස්වදේශික ඉන්දියානුව කවුරුත් අයිති නෑ. මේ people කියලා කියන්නේ සුදු සල්ලිකාරය සමාන. සල්ලිකාර සුදු පිරිමි ඇත්තට.
ඒකළු තමයි ඊට පසු කාලන අවුරුදු 70ක් 80ක් විතර ගියාට පස්සේ තමයි අත්‍තරම 1860 විතර තමයි මේ කළු මිනිසුන්ට පුරවැසිකම ලැබෙන්නේ. උන්ට ඡන්දය ලැබෙන්නේ ඊටත් පස්සේ. 1920 තමයි ඇමරිකානු කාන්තාවන්ට ඡන්දය ලැබෙන්නේ. එතකොට මම මේ උදාහරණ කිව්වේ දැන් මේ ව්‍යවස්ථාව ඇතුලේ කියනවා මිනිස්සු කියන්නේ පුරවැසියෝ කියන්නේ කවුද? සල්ලිකාර සුදු පිරිමි. ඒතර සල්ලිකාර සුදු පිරිමින්ට අනුව තමයි ඇතර ව්‍යවස්ථාව ලිවෙන්නේ. මම තවත් චුට්ටක් ඉස්සරහට ගමු. මොකද මේක අපි හිතනවට වඩා ඊටාම පැහැදිලි පන්තිමය උමනාවන් මත තමයි ඉතිහාසයේ බහුතරය නිර්මාණය වෙන්නේ. පසු කාලීන ජනතා අරගල වලින් පන්ති අරගල වලින් ඒ විකෘති ඉතිහාසය නැවත යාවත් කාලින කරනවා. එහෙම තමයි මේ පන්ති අරගලේම කොටසක් ඇත්තටම ඉතිහාසයේ හරියාකාර ලියාගන්න එක. දැන් මම උදාහරණයක් කියන්නම් ඔය ඇමරිකන් يعني ව්‍යවස්ථාකරණයේ පියාල සැලකෙන්නේ තෝමස් මැඩිසන් කියන ඇමරිකාවේ පස්සේ ජනාධිපතිතුමා. ඔහු මේ සාමාන්‍ය ජේම්ස් මැඩිසන් ඔහු මේ ව්‍යවස්ථාකරණයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට ඔහු ලිව්වා යම්කේ සටහන. ඔහු ලිව්වේ මොකක්ද? ඔහු ලිව්ව ඉංග්‍රීසියෙන්ම මම කියවනවා නා. ඔහු කිව්වා මෙහෙම. Protect the minority of the opulent against the majority. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් ඔහු කිව්වා බහුතරයක් වූ දුප්පතුන්ගෙන් ධනවත් සුළුතරයේ අයිතීන් ආරක්ෂා වන පරිදි ලියන්න ව්‍යවස්ථාව කියලා. මොකද ඇමරිකාව සියලුම මිනිස්සුන්ට අර වර්කින් ඩෙමොක්‍රසියක් විදියට එනකොට හැම මිනිස්සුන්ටම මේ ඡන්ද දෙන්න ඔක්කොටම දුන්නොත් මොකද වෙන්නේ? බහුතරයේ දුප්පතුන් ඔවුන් අවශ්‍ය දේ කරගන්න. ඒ නිසා ව්‍යවස්ථාකරණයේදී කිව්වා ඉතින් ව්‍යවස්ථාව මෙහෙම හදන්න කියලා. දැන් ඇත්තට මම පොඩ්ඩක් පිටිපස්සට ගිහලා තවත් උදාහරණයක් කිව්වොත් දැන් මේක ඇරිස්ටෝටලුත් දැක්කා. ඇරිස්ටෝටලුත් දැක්කා දැන් ග්‍රීසියත් පෙර මේ පොදු ජනතාවගේ පාලනයක් ලෙසනේ කිව්වේ. නමුත් අපි දන්නවා ග්‍රීසියෙන් ඒ පොදු ජනයා කෙනෙක්ට වහල් වෙන්න හිතුනේ නැහැ. ඔය ග්‍රීසියේ පීපල් කියන්නේ වහල් හිමියෝ සහ නිලධාරී. කාන්තාවන් නැතුනේ. කාන්තාවන්ට තිබුණේ නැහැ. ඒ නිසා අපි සමාජයෙන් අති බහුතරයක් මිනිසු නෙමෙයි කියලා සලකන එක ඉතිහාසයේ ඇතුලේ කොහොමද වුනේ? ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු ගෑනු ඔක්කොම එකට හිටියේ. එක පිරිසක් කොහොමද මේ තමන් මිනිස්සු වෙලා අරගොල්ලෝ අර්ධ මිනිස්සු උනේ? නැත්තම් වානරයෝ උනේ. එතකොට ඇරිස්ටෝටලුන් මේක දැක්කා. හැබැයි ඇරිස්ටෝටල් කිව්ව දේ තමයි බහුතරයක් දුප්පත්තු. නිසා මේ දුප්පත් බහුතරයටත් හරියන විදිහට අපි නීති රීති හැදුවොත් මේගොල්ලෝ බලය ගන්නවා. ඒ නිසා ඇරිස්ටෝටල් කිව්වා එලිමිනේට් ද පවර්ටි කියලා. දුප්පත්කම නැති කරන්න. දැන් ජේම්ස් මැඩිසනුත් මේක දැක්කා. මැඩිසනුත් මේක දැක්කා. මැඩිසන් දැක්කා මේකන් මේ දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට බලය එන්න පුළුවන්. ඒ නිසා මැඩිසන් ව්‍යවස්ථාකරණයට යෝජනා කරා දුප්පත්කම නැති කරන්න නෙමෙයි ඩෙමොක්‍රසි නැති කරන්න කියලා. හරි. කියන්නේ නිසා බහුතරට දෙන්න එපා. සල්ලිකාර සුදු පිරිමින්ට විතරක් ව්‍යවස්ථාව දෙන්න. මම මේ ව්‍යවස්ථාව උදාහරණට ගත්තේ ඔන්න ඔය දෘෂ්ටි කෝණයෙන් තමයි සමාජයේ සිදුවීම් අතීත සිදුවීම් වර්තමානයේ ලියවිලා තියෙන්නේ ලියන්න යන්නේ. ඒ නිසා ඇත්තටම ඉතිහාසය පක්ෂපාතී. ඉතිහාසය පාලක පන්තින්ට පක්ෂපාතී. ඉතින් පන්ති අරගල ඇතුළේ තමයි මේ ඉතිහාසයේ වෙච්ච ඒ වහපුවා පොදු ජනතාවගේ භූමිකාවන්, කාන්තාවන්ගේ භූමිකාවන්, පැහැදිච්ච මිනිසුගේ භූමිකාවන් මතු කරගන්න වෙන්නේ. එතන තව ප්‍රශ්නයක් මතුවෙනවා. කියන්නේ දැන් එකක් පන්ති ප්‍රශ්නේ මතු කරා අපි. දැන් මේ වෙලාවේ තියෙන ලොකු සංවාදයක් මේකෙන් ස්ත්‍රීනුත් අයින් කරලා තියෙන්නේ කියලා, කාන්තාවන් අයින් කරලා තියෙන්නේ කියලා. ඔබ කිව්වා පීඩිත පන්තින් ඉවත් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ දැන් ස්ත්‍රීන් සම්බන්ධ ප්‍රශ්නේ මේකෙදි ගන්න ඕනේ නේද? විශේෂ කාරණයක් විදිහට ඔවුන් ඉතිහාසයෙන් ඉවත් කරපු කොටසක් විදිහට නේද ඉන්නේ. ඔය ඇත්තටම ගත්තොත් පහුගිය අවුරුදු 100 තමයි ස්ත්‍රිය බොහෝ දුරට මේ සාකච්ඡාවට ඉතිහාසයේ අයිතිකරුවන් විදිහට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඇත්තටම අය සහ මුලින්ම මේ අර්ධ මිනිස්සෙක් ලෙස නැත්නම් පිරිමියාගේ අඩක් ලෙස සලකපු ඉතිහාසයක් තමයි තියෙන්නේ. ඒතර ඒ ඉතිහාසය ඒක හේතුව පැහැදිලි කරන්න ගියොත් අපි සරලව ගන්න දේ තමයි දැන් ගැහැණිය සහ පිරිමියා දෙන්න එකට මේ මානව අර වානරයා ගහෙන් බැස්ස මොහොතේ ඉඳලා මේ දෙන්න එකට එන්නේ. අපි ආගමික විශ්වාසයන්ට අනුව ගත්තත් ආදම්ගේ උයිනේ දෙන්න එකට ඉන්නේ. හරි. හැබැයි දැන් පසු කාලේ වෙන දේ තමයි මේ ගැහැණිය
බොහොම පහත් කොට සලකන ඇය බලතල නැති කෙනෙක් බවට පත් වෙනවා. මම ඒක කිව්වේ ඇමරිකානු සුදු පිරිමින්ට ඡන්දායිතිය ලැබිලා අවුරුදු 130කට පස්සේ තමයි කාන්තාවන්ට ලැබෙන්නේ. ඒත් සටන් ගොඩකට පස්සේ. ඉතින් මේක ඇත්තටම ගැහැණියගේ ශ්‍රමය තමන්ට මං සූරා කන්න තමන්ට ඕන විදිහට වෙන කරනවා. ඒ වගේම මේ අර ඒ කියන්නේ පිරිමියාට තමන්ගේ ඇත්තටම දේපල උමනාවනුත් තමන්ගේ ලිංගික උමනාවනුත් මේ ඔක්කොම එකට එකතු කරගත්තු මොනාකටද තමයි මේ පෑගීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක තව දිග්ගස ගන්න නැතුව පුංචි උදාහරණ දෙකකට ගියොත් එහෙම දැන් ගොඩාක් පැරණි සාහිත්‍ය පැරණි ලිපි ලේඛනවල මේ ගැහැණිය පහළට දැක්වීම ගොඩාක් තියෙනවා. දැන් මම මේ ප්‍රශ්නේ කතා කරන්නම හිතපු නිසා පොඩි මේ ගාතාවක් ලියාගෙන ආවා. අපේ එක්තරා ආගමික ග්‍රන්ථයක තියෙන එකක්. දැන් ඒකේ තියෙනවා මෙහෙම. තම ජාතක කතාවේ නමත් අවශ්‍ය නැ කියන්න පුළුවන්. ඒකේ මෙන්න මෙහෙම. කියනවා සබ්බේ නදී වංකගතා සබ්බ කට්ට මායාවන සබ්බිත්තියෝ කරේ පාපං ලබා මාතා නිවාතකේ. මේක සිංහල තේරුම ගත්තොත් සියලුම ගංගා වක්ව හෙවත් ඇදට ගමන් කරයි. සියලුම මහා වනාන්තර දැවයෙන් නිර්මාණය වී ඇත. මේවා සත්‍යයක් වන්නාක් සේම සියලුම ස්ත්‍රීන් අවස්ථාවක් ලද ඕනෑම විටක වරදේ හෙවත් පාපේ බැනේ. අන්ධභූත ජාතකේ. දැන් මේක අවුරුදු 100 ගාණක් දහස් ගණනක් තිස්සේ තියෙනවා. මේ වගේ ඕන තරම් තියෙනවා. එතන මෙතන සරල කතාව ගත්තොත් ගැහැණියට තමයි මේ ගැහැණිය පහත් කොට සැලකී. ගැහැණිය තමයි වර්ධි කරන්නේ. ගැහැණිය තමයි මේ පාපේ බැඳෙන්නේ. එතන මේක ගැහැණිය සම්බන්ධව අපිට විවිධ අදහස් වලින් අධ්‍යාපනයෙන් පොතපතෙන් විවිධ ආගමික දේවල් වලින් දේශපාලනයෙන් මේ හැම එකකින්ම මේ මතය තමයි තහවුරු කරන්නේ. ඒක නිසා එතකොට වෙන දේ තමයි පිරිමියා පමණක් මේ ගැහැණිය පවා හිතනවා ඔව් මම පහත්. මට මේ බලය නැහැ. මට මේක කරන්න බෑ. හරි මම දුර්වලයි. ඒ නිසා ඉතිහාසය ඇතුලේ ඇත්තටම ගැහැණියගේ භූමිකාව සුවිශාල වශයෙන් සහ කපා දමලා තියෙනවා. මහා දවන්ත පන්ති සටන් වලින් තමයි ඇත්තටම කාන්තාවන්ගේ සහ පොදු පන්ති අරගල වලින් තමයි ඇත්තටම මේක මතු කරගෙන තිබෙන්නේ. දැන් මම තවත් දෙයක් මේක ඊටාම කුහක පැත්ත. අර නාදික කදුරුගමුව පරිවර්තනය කරපු මුහුද යට දිවයින සැන්ටෝ ඩොමින්ගෝ මේ හයිටිය ගැන ඊටාම රසවත් පොතක් තිබුණා. ඒකේ තියෙනවා මේ ප්‍රංශය වහල් හිමියෝ හයිටියට ගිහලා හයිටියටත් කරන් පාලනය කරනවා. ඒතර ඒක වහල්ුන්ට තුට්ටු දෙක පොඩ්ඩක්වත් සලකන්නේ වහල් කාන්තාවන්ග නොසලකා හැරෙන ඔක්කොම. නමුත් ඔක්කොම නොසලකා හැරීම තියෙනවා දවල්ට. හැබැයි රාත්‍රියට ඒ සීලුම වහල් කාන්තාවන් තමන්ගේ කාමරයට ගන්න ඒ සුදු බොහොම ඒ ඉහළ පැලැන්තියට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඔබට පේන දේ තමයි දැන් ගැහැණිය ප්‍රතික්ෂේප කරන අන්ටචබල් කරන කියන. අන්ටචබල් කියන ගැහැණිය ධන කුවේරයාගේ ඉඩම් හිමියාගේ රදලයාගේ කාමරයට රැයට ගන්න කිසිම රදලයක් පැකිලිලා නෑනේ. ඒ නිසා මම මේ කියන්නේ ඊටාම يعني මේක විකෘතිය මේක බොරුවක්. නමුත් අර ගැහැණියගේ ශ්‍රමය ලාභයට මංකොල්ල කන්නත් ඒ වගේම ඇයගේ ලිංගික උපකරණයක් වශයෙන් පාවිච්චි කරගන්නත් මේක පාවිච්චි කරන් තියෙන නිසා අය සංස්කෘතිකමය වශයෙන් උත් පෑගීමකට ලක් කරනවා. එහෙම ලක් කරන ගමන් කියනවා පාපේ බැඳෙන්නේ යා කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම ගත්තොත් ඉතිහාසය ඇතුලේ ගැහැණිය සුවිශාල වශයෙන් අසාධාරණයට ලක්ලා මේ පසුගිය අවුරුදු 100 තමයි ඇත්තටම ගත්තොත් මම හිතන්නේ ගැහැණිය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිහාසය තුළ යම් ප්‍රමාණයකට හෝ නියෝජනය වෙමින් තිබෙනවා. ඒ වගේම දැන් අර ඉතිහාසය ඇතුලේ මේ ભેදයන් වගේම ඉතිහාසයේ දැන් අර මකා දෙමීමුත් තියෙනවා මම හිතන්නේ. දැන් ඒ කියන්නේ පන්ති ප්‍රශ්නය මේ ස්ත්‍රීන් ඉතිහාසයෙන් ඉවත් කිරීම හෝ ඇයට හිමි තැන නොදීම වගේම මේ සමහර ඉතිහාසයේ දේවල් දැන් මේ මානව සමාජයේ ජයග්‍රහණට හේතු වෙන විද්‍යාත්මක ජයග්‍රහණ වගේ දේවල් මකා දාපු ඉතිහාසයක් තියෙනවා මම හිතන්නේ මැකීම් ඉතිහාසය තුලින්. ඔය ඇත්තටම ගත්තොත් දැන් ඔක ඊටාම ඉක්මනින් කරුණු දෙකක් කිව්වොත් දැන් ඕක දැන් අපි දැන් පාලක පන්තිය ඉතිහාසය මූලික වශයෙන් ලියනවා ඒ ගැන මතය හදනවා කියන එක 100ට වැඩි ප්‍රමාණයක් පාලක පන්තියේ මතය 100%ක් වෙන්නේ නැහැ. ඒකට පන්ති සටනක් හැම වෙලාවෙම තියෙනවා. එතකොට පාලකගේ මතය පහළ පන්තියෙන් ඒකට ප්‍රතිවිරුද්ධතා තියෙන සමාජ ස්තර වලින් කඩනවා.
දැන් ඔක එක උදාහරණයක් තමයි. නමුත් පාලක පන්තිය ඇතුලේ පවා අධිකාර සමුදාය තියෙනවා. සමහර අවස්ථා තමන් කැමැති පාලකයන්ව වැඩිපුර වර්ණනා කරනවා. තමන් අකමැති පාලකයන්ව මෙහෙම කරන ඒක කරන්නේ ඒක පන්තිය ඇතුළෙම තියෙන ප්‍රශ්නයක්. සමහර විට ඒ පාලකයා කරපු දේ වාර්තා කරන්නේ ඊට අවුරුදු 100කට 200කට 500කට පස්සේ නම් එතන ඒ අවශ්‍යතාවය සමාජයට ඒක ලියන කෙනාගේ යුගයේ තියෙන ප්‍රශ්නයක් වෙන බල මම උදාහරණයක් ගත්තොත් දැන් මහා වංශයේ ඔරිජිනල් එකේ පළවෙනි පරිච්ඡේදය 37 මහා නාම හාමුදුරුවෝ ලියපු එකේ ගත්තොත් 37න් පරිච්ඡේද 37 පරිච්ඡේද 11ක්ම තියෙන්නේ ඇත්තටම මේ දුටුගැමුණු රජතුමා වෙන්නේ. ඒතර ඒක දුටුගැමුණු රජතුමා ලියපු එකක් නෙමෙයි. ඊට අවුරුදු ඔහුගෙන් අවුරුදු 300කට 400කට පස්සේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ පමණ ලියුණාක තමයි මට මතක තියෙන්නේ. කොහොම නමුත් ඒකේ ගත්තොත් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් 3න් පංගුවක් ඒ ආරම්භක මහා වංශය වෙන්නේ. හැබැයි ඔහු තරම්ම සුවිශාල සේවයක් කරා කියලා සාමාන්‍යයෙන් පිළිගන්න. වාරි මාර්ග පැත්තෙන් ගත්තොත් මහසෙන් රජතුමා වගේ කෙනෙක් ගත්තොත් ඔහු ගැන එක පරිච්ඡේදයක්වත් වෙන් වෙලා නැහැ. ඔහු ගැන තියෙන්නේ එක පරිච්ඡේදයක කොටසක්. ඒතර මේකට හේතුව ගත්තට පස්සේ අතන ඔහුට කිව්වේ මහසෙන් දෙයියෝ කියලා. ඔව් මහසෙන් දෙයියෝ මොකද මහා විශාල වාරි මාර්ග අතිවිශාල ප්‍රමාණයක් කළා. අදටත් ඒවා ඔහු ඒවට නායකත්වයේ දීලා තිබෙනවා. හැබැයි ඒක වාර්තාකරණයේදී අපිට පේනවා ඔහු පහලට ගිහිල්ලා මේ දුටුගැමුණු රජතුමා විශාල වර්ණනා කරලා අපලා. ඉතින් මේකෙදී ඇත්තටම ගත්තොත් එකක් තමයි අපි අහලා තියෙනවා මහසෙන් රජතුමාගේ පැත්තෙන් මහා විහාරය විනාශ කරලා භික්ෂුන් වහන්සේලාට යම් හිරිහැර කරා. ඔහු වෙනත් ආගමික මේ දර්ශනයකට තමයි ඔහු සහාය මහායානයට. ඒ නිසා එතකොට ඊට අනුව තමන් පිළිගන්නා ආගමික දර්ශනය පිළිගත් නිසා මහසෙන් රජතුමා ලියපු ස්වාමින් වහන්සේලා කවුරු හෝ පාලකයන්ගේ එදිහත් වීම මත මහසෙන් රජතුමා ගැන පරිච්ඡේද වෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඕක නරකම එකක් මම කියන්නේ. දැන් අපි අද අගය කරනවානේ මේ ජාතික අපේ රටත් කරගත්ත හිටපු ඉංග්‍රීසින්ට විරුද්ධව කරපු අරගල කරපු අය යටත් විත කරන දෙයදී අරගල කිරීම අපි ඉදි ගන්නවා වැදගත් දෙයක්. ඒතර අද විශාල දේශප්‍රේමය ගැන ලොකු ഘോഷාකුත් තියෙන කාලයක්. හැබැයි මේ ඉතිහාසයේ කොච්චර පක්ෂග්‍රාහීව ලියනවද කියන එක ගැන මම පොඩ්ඩක් ඔය හොයලා බැලුවා. ඇත්තටම දැන් මේ පුරන්නප්පු වගේ කෙනෙක්. කැප්පිටි පොලක වගේ කෙනෙක්. ඒ වෙලාවේ සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කරපු සංකාය මිනිස්සු ගැන මොකද්ද මහා වංශය ලියලා තියෙන්නේ? මොකද මහා වංශය ඊට පසු කාලෙවත් සුදු අධිරාජ්‍යවාදීන් කාලෙත් ලිව්වනේ. ඉතින් මට චූටි වෙලාවක් කියයි මම පිටපතම අරගෙන ආවා. මේක කියන්නට ඉතා ඉක්මනින් වාක්‍ය කීපයක් මම කියන්නම්. දැන් මේ තියෙන මහා වංශයේ මේ කැප්පිටි පොලගේ අරගල ඒ උනායක දුන අරගලයේ ඇතුලේ මේ ඒක වාර්තා කරලා තියෙන විදිය එක තැනක්. කෙටිම තනින් ගත්තොත් මෙහෙම. ඔව් කියනවා මෙහෙම. ලංකාවේ මිනිසුන්ට වෙච්ච අඩුපාඩු කරදර ගැන පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ ඔය වැඩිපුර ලියනවා මෙහෙම. මොකද්ද? අනිත් අතට මේ අවාසනාවන්ත සංග්‍රාමයේ හේතු කොටගෙන 1818 කැරල් හේතු කොටගෙන ඉංග්‍රීසීන්ට පැමිණෙන ලද අලාභ හානිද අප්‍රමාණ වන්නේ. ආහාර දුර්ලභත්වයෙන්ද පින්නට සහ වැස්සට අසුවීමෙන්ද බොහෝ ඉංග්‍රීසි හේවායෝ අනේක අයුරු ව්‍යසන ප්‍රාප්ත වූ බව සඳහන් වේ. සටහන්වලදී සිංහලයන් විසින් මරණ ලද ඉංග්‍රීසි හේවායන්ගේ ගණන අහක තිබියදී ආබාධිත වීමෙන් 200කට අඩු නොවන ගණනක් මරුමුවටපත් වී තිබේ. සිංහල සෙන් අතරින් මේ සටන් නිසා මියගිය සංඛ්‍යාව 10000කට අඩු නොවේයි කියයි. දැන් මැරිච්ච 10000 වෙනුවෙන් තියෙන ඔච්චරයි. මැරිච්ච මේ රටේ මැරිච්ච 10000 වෙනුවෙන් තියෙන ඔච්චරයි. අර තුවාල වෙච්ච ඉංග්‍රීසි හේවායෝ ගැන තියෙනවා ඊට වඩා. ඊට පස්සේ ඉංග්‍රීසි හේවායෝ මේ පින්නට අවුවට වැස්සට මේ වෙච්ච එක පවා මහායාන කතු මේ හරි ප්‍රශ්නේ. දැන් මේක තමයි පාලකයා ලියන එක. මොකද ඒ වෙලාවේ මම මේ සිංහලෙන් ලියපු මහා වංශය. ඔය එක තැනක් කියලා අවසන් කරන්න. දැන් මේ පුරන්නප්පු ගැන. ඇත්තටම මම බලපු මහා වංශය. මීට වෙනස් එකක් තියෙනවද දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඉල්ල ගත්තේ. ඒක ඇත්තටම පුරන්නප්පු ගැන වචනෙත් නැහැ. 848 කරල්ල ගැන. වෙන ලේඛනවල තියෙන මහා වංශ කෙනෙක් මම මේකේ ඒක ටක් ගාලා කියන්නම්. දැන් ඒකේ පරිච්ඡේදය පටන් ගන්නෙම ටොරින්ටන් නුතුමාණන් වහන්සේ. ටොරින්ටන් අපි නිරාජ චතුරස්‍රය තියෙන්නේ ඔහුගේ නමින් තිබුණේ.
දැන් මෙන්න මෙහෙම කියන්නේ 848 කැරැල්ල ගැන. මම වාක්‍ය කීපයක් කියන්න මොකද? නූගත් මිනිසුන්ගේ සිත් තුළ බලවත් සැකයක් සහ බීතියක්ද ඇති වී. අන්තිමේදී ශ්‍රමණවරුන් හා ස්වදේශික මුලාදෑනින් විසින් පොළඹවන ලදුව මාතලේ සහ කුරුණෑගලත් අවට ජනයා සිංහල ඔටුන්නට හිමිකම් කියන්නේ පෙරමුණට තබාගෙන කැරැල්ලක් උපදවා බලහත්කාරකමක් කිරීමට පටන් ගත්තේ. දැන් මේ 48 කැරැල්ල ගැන මහාවංශේ කියනවා ඒ මොකද්ද? ශ්‍රමණවරුන් හා ස්වදේශික මුලාදෑනින් විසින් කැරැල්ලක් උපදවා බලහත්කාරකමක් කිරීම. දැන් මම ඇත්තටම අපිට වෙලාව නැති වෙයි. දැන් මේ මොකද්ද මේ කැරැල්ලක් උපදවනවා. මේ මිනිස්සු කැරැලි ගහුවා නෙමෙයි. මේ ශ්‍රමණවරුන් කියන්නේ කවුද? හාමුදුරුවෝ. ටොරින්ටන්ට කියන උතුමාණන් වහන්සේ. හාමුදුරුවන්ට කියනවා ශ්‍රමණවරු. මිනිස්සුත් නිකන් කැරැල්ලක් ගහලා නෙමෙයි මේ මිනිස්සු පාඩුවේ ඉඳලා මේ කට්ටිය අවුස්සලා. එහෙම තමයි ඉතිහාසය අපි දන්නා ප්‍රබලම 818 848 ගැන අපේ මහා වංශයේ තියෙන. ඉතින් මම ටින්ටින්ගේ කතා කරන චූටි කතාවක් කියන්න. ටින්ටින්ගේ කතා ප්‍රසිද්ධයි. හරි ලස්සන බලන්න පුළුවන්. හැබැයි ඒවයිත් තියෙනවා මේ ඉතිහාසයේ තියෙන මේ අර පාලක පන්තියේ තියෙන නරුම පාලකයාගේ ඊට පස්සේ යටත්ීත පාලකයාගේ තියෙන ඒ විසකුරු දෘෂ්ටිය චූටි කතා පොතවල නෙමෙයි. ඒක කපතක තියෙනවා මෙහෙම. ටින්ටින් කියනවා මෙහෙම. ඉන්කාවරු ළඟ රත්තරන් ගොඩක් තියෙනවා. අපි ඒව ගන්න යන්න ඕන. හැබැයි මතක තියාගන්න. ඉන්කාවරු ම්ලේච්චේ. ඉන්කාවරුන්ගේ රත්තරන් ගන්න යන්න හදනවා. මතක තියාගන්න ඉන්කාවරු ම්ලේච්චෝ. ඉතින් කියන්නේ ළමයින්ට කියන රත්තරන් අයිද ඉන්කාවරුන්ට. ඒවා පැහැර ගන්න යන්නේ. යන ගමන් කියන ඒගොල්ලෝ ම්ලේච්චෝ. ඒ නිසා ඉතිහාසය ඔන්නෝම ඒක අපේ ප්‍රබන්ධයක් කියන පැත්තෙන් ගත්තොත් ඇත්තටම ඕකයි ළමා සාහිත්‍යයට, කවියට, ගීතයට, දේශපාලනයට, අධ්‍යාපනයට හැම දෙයකම එනවා. ඒ නිසා පන්තිමය මැදිහත් වීම ඇතුළේ ඇත්තටම ගැහැණිය, ස්වදේශිකයන්, පීඩිත බලවේග, පීඩිත ජාතීන් සහ සමහර විට ඒ මොහොතේ පාලකයාට රුචි නොවන අතීත පාලකයෝ පවා යම් ආකාරයකට විකෘති කිරීමකට ලක් කිරීම කළා තියෙනවා. ඉන්කාවරු ගැන මේ මිනිසා යෝධිකුයේද කෙසේද පොතේ මේ ලියනවා ඒගොල්ලෝ කරගත්ත වැරද්ද. කියන්නේ මේ ස්පාඤ්ඤ ජාතිකයෝ ආවට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒගොල්ලෝ ගාව තියෙන රත්තරන් දීලා ඒගොල්ලෝ පිටත් කරන්න. තමන්ගේ භූමියට එන්න එපා කියලා. ඉතින් අතන කියනවා ඒක තමයි ඒගොල්ලෝ කරගත්ත වැරද්ද කියලා. ඒ රත්තරන් පිළිබඳ වටිනාකම උනත් ඒ වෙලාවේ ඒගොල්ලෝ තේරුම් ගත්ත හැටි ඉතිහාසය වෙනස් විදිහවලින් තේරුම් ගත්තා. එතකොට දැන් අපි මෙතෙක් ආපු එකේ ආවා මෙන්න මෙහෙම අදහසකට. ඒ කියන්නේ ඉතිහාසය කියන්නේ විවිධ ඉතිහාසයන් තියෙනවා. ඒ විවිධ ආධිපත්‍යයන් සහිතයිගේ ඒ ආධිපත්‍ය මත තමයි ඉතිහාසය ලියවිලා තියෙන්නේ. ඊටාම සාධාරණ සහ එහෙම එක පෙළකට නිවැරදිම ලියවිලාද කියලා කියන එක සම්බන්ධ ගැටලු සහිතයි කියන එක. පන්තිමය පක්ෂපාතීත්වයෙන් සහිතයි කියන එක. එතකොට මේක මම හිතන්නේ මේ ප්‍රශ්නය මෙහෙමයි කියන එක මේ කියන්නේ මේ මානව සමාජයේ අර මේ ගෝත්‍රික යුගයේ ඉඳලම අඳුරගෙන තියෙනවා කියලා මට හිතෙන්නේ. කියන්නේ මොකද දැන් මේ චිනු එච්.බි. කියලා මේ අප්‍රිකානු ප්‍රකට ලේඛකයෙක් ඔහු මේ ඔහුගේ මේ සම්මුඛ සාකච්ඡාවකදී මේ අප්‍රිකානු ගෝත්‍රයක මේ ප්‍රකට පිරුලක් ඔහු උපුටා දක්වනවා. පැරිස් රිවිව් කියන මේ සංග්‍රහත් එක කරපු මේ සාකච්ඡාවකදී මේක ඔහු උපුටා දක්වන්නේ. ඔහු කියනවා මේ සිංහයන්ට තමන්ගේ ඉතිහාසඥයන් සිටින තුරු දඩයමේ ඉතිහාසය සෑම විටම දඩයක්කාරයා මහිමයට පත් කරනු ඇත කියලා. ඒ කියන්නේ දඩයම් මේදී කොයි වෙලාවෙත් සමහර විට ඒ සටනේදී සිංහයා මැරෙනවා, සමහර විට දඩයක් කරුවා මැරෙනවා. නමුත් ඒ ඉතිහාස කතා හැම එකේම වීරයා මිනිහෙක්. ඔහුට ඒ කියන්නේ මේ මිනිහා මේ කියන්නේ සිංහෙක්ට වීරයෙක් වෙන්න නම් සිංහයින්ටම ඉතිහාසඥ ඕනි කියලා. ඒ නිසා මේක හරි පැහැදිලි. ඉතිහාසය පක්ෂපාතී, පන්තිමය වශයෙන් සහ විවිධාකාරයෙන් පක්ෂපාතී වෙනවා. මම මේ ටිලින් සහෝදරයාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. මේක තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ පන්තිමය මේ බෙදීම ඉතිහාසය ඇතුළේ කොයිතරම් මේ කොතෙන්ද ගිහින් තියනවද මේ පන්තිමය මේ ඉතිහාසය ඇතුළේ පක්ෂපාතීත්වය කියන එක. දැන් අපි දැන් මෙතෙක් කල් කතා කරපු බිමසෝතර කියපු ඒවත් එක්ක ගත්තම ඉතා පැහැදිලි.
ඒ කියන්නේ දැන් ඉතිහාසය කියලා අපි දැන් ඉතිහාසයක් තියෙනවනේ නිර්මාණය වෙච්ච. ඒකට අපි මේ දන්නේ නිර්මාණය වෙච්ච ඉතිහාසය නෙවෙයි. අපි දන්නේ කවුරු හරි ලියපු ඉතිහාසයක්. හොයාගත්තු ඉතිහාසයක්. එතකොට දැන් ඇත්තටම නිර්මාණ ඉතිහාසයක් තියෙනවා දිනපතාම. මිනිස්සුගේ දායකත්වයෙන් ඉතිහාසයක් නිර්මාණය යනවා. ඒතකොට ඒක සටහන් කරලා තියෙනවා කවුරුන් විසින් අපිට. නිසා දැන් අපි පාසලේ ඉගෙන ගන්න පොතපතේ තියෙන එක ලිඛිත ඉතිහාසය. ඒවා ලියන්න ඕන. ඒතකොට වෙනද තමයි ඉතිහාසය ලියන්න පටන් ගත්තේ සමාජය තුළ පන්ති විහුණාට පස්සේ. එතකන් ඉතිහාසය ලිව්වේ නැහැ. අකුරු තිබුණේ නැහැ, ලේඛන තිබුණේ නැහැ, මොකුත් ලිව්වේ නැහැ. ඒක නිසා ප්‍රාග් ඉතිහාසය ගැන කතාවකුත් එන්නේ අපිට. එතකොට පන්ති බිහුණාට පස්සේ නිෂ්පාදනයේ දියුණු වෙනවා, කඩදාසි හොයා ගන්නවා සහ ඊට කලින් ගත්තොත් එහෙම මේ මැටි පූර්වවල නැත්නම් වෙනත් දේවල් ලියන්න පටන් ගන්න නිසා ලිඛිත ඉතිහාසයක් ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙනකොටම ඒ ඉතිහාසයේදී එකක් පන්ති බිහුමත් එක්කම මේ ඉතිහාසය ලියන්න පටන් ගන්නෙම දීපල හිමි පන්තිය පිරිමි. දීපල හිමි මොකද පාලක බවට පත් වෙන පිරිමි කාන්තාව දෙන්ටට දාලා ඒ නිසා දීපල හිමි පුරුෂයන් අතින් තමයි ඉතිහාසය ලිවෙන්න පටන් ගන්න. එතකොට තමයි හැමතිස්සෙම දීපල හිමි පන්තියට පක්ෂපාතී පිරිමින්ට පක්ෂපාතී ඉතිහාසයක් මේක ඇතුලේ තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඉතිහාසය ලියනකොට ඉතිහාසය ලියන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ. ඒකට ඕන කරන මොන හරි ද්‍රව්‍ය සම්පත් ටිකක් තියෙනවා. දැන් අපි ගත්ත මේ යුගයේ ගත්තොත් එහෙම කඩදාසි මැෂින් ඔක්කොම යටි. ඒ නිසා මේ ද්‍රව්‍යමය සම්පත් හැමතිස්සෙම තියෙන කාටද? පාලක පන්තිය නැත්නම් දීපල හිමි පන්තිය අත. දැන් මේ යුගයේ ගත්තොත් රූපවාහිනිය, ගුවන් විදුලිය, මුද්‍රණ යන්ත්‍ර මේ ඔක්කොම ගත්තාම තියෙන අපි දන්නවා මේ දීපල හිමි පන්තිය අත තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ට පාලක පන්තියත් එක්ක ලොකු කිට්ටු ගනුදෙනුවක් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේගොල්ලෝ පාලක පන්තිය සතුරු කරමින් තමයි තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නේ. ඒතකොට ඒ ආධිපත්‍ය දරන්නේ පිරිමි. දැන් ගත්තමත් එහෙමයි. අර කලතුන් තමයි කාන්තාවක් කියන්නේ. ඒ නිසා පිරිමින් කියන්නේ සමාජයේ ආධිපත්‍ය දරපු ආර්ථික ආධිපත්‍ය දරපු පිරිමි විසින් ඉතිහාසයක් නිර්මාණය කරනවා. එතකොට ඒක තමයි ලිඛිතව එන්නේ අපට පාසලේ උගන්වන්නේ. ඒත් අපි ඉතිහාසය කියලා දන්නේ ඇත්තට වෙච්ච එක නෙවෙයි කවුරු හරි විසින් නිර්මාණය කරපු එකක්. දැන් ඒකෙදී අපි මේ කල්පනා කරලා බැලුවොත් එහෙම ඒකට විරුද්ධවත් පීඩිත පන්තියෙන් යමක් එකතු වෙලා තියෙනවා. අපි අපේ රටේ ගත්තොත් එහෙනම් අපේ රටේ මහාවංශයෙන් ඉතිහාසය කියවම මහාවංශය ලියලා තියෙන්නේ පාලක පන්ති රෝණ කරන එක හාමුදුරුවෝ. ඒ ඇස්සේ අපේ ජනශ්‍රුතියක් තියෙනවා. ජනශ්‍රුතිය ඇතුලේ අපිට අර පීඩිත පන්තියේ කේද වාචකෙත් තියෙනවා. ඒතකොට ඒක ලිඛිතව නෙවෙයි තියෙන්නේ. ඒක අපි කටවචනෙන් එන්නේ පැල් කවි, පාරු කවි, ඒකෙන් මේකෙන් සහ සමහර ඔය කුඩා කතා වලින් එනවා. නමුත් ඒක හැමදෙයක්ම තියෙන යටින්. ඒක පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. පිළිගැනීමට ලක් වෙච්ච නිල ඉතිහාසයක් තියෙනවා. නිල ඉතිහාසයෙන් පිටම ගත්තොත් එහෙනම් පාලක පන්ති විසින් හදන ලියන ඉතිහාසය. එතකොට ඒක ඇතුලේ තමයි මේ අරුබුදේ තියෙන්නේ. නිසා හැමදෙස්සෙම අපිට ප්‍රබන්ධ ඉතිහාසයක් තියෙනවා. සත්‍යයක් තියෙන, අසත්‍යයක් තියෙන ප්‍රබන්ධ ඉතිහාසයක් තමයි තිස්සෙම නිර්මාණය වෙන්නේ. ඒක නිසා ඉතිහාසය පරිස්සම කියව ගන්න ඕන. මොකද ඉතිහාසයේ තව ප්‍රශ්නයක් තියෙන එක තමයි ඉතිහාසයේ ලියනවට අමතරව ඉතිහාසය විග්‍රහ කරනවානේ. ඒතකොට අපි දැකලා තියෙන හැමදෙස්සෙම ඉතිහාසය විග්‍රහ කරන්නේ වර්තමානයට ගැලපෙන්නේ. දැන් මේ වෙලාවේ හිතන්නකෝ අපේ රටේ විශාල මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරනවා කියලා පාලක පන්ති විසින්. මුස්ලිම් විරෝධයක් නිර්මාණය කරනකොටම ඉතිහාසය විග්‍රහ කරන කට්ටිය ඈත ඉතිහාසය මුස්ලිම් විරෝධයට අනුව විග්‍රහ කරනවා. දැන් අපේ රටේ පහුගිය කාලේ හිතන්නකෝ මේ දෙමළ සිංහල දෙමළ ගැටුමක් තිබ්බනේ. ඒ ගැටුමේදී අපි දැක්කා ඒ ගැටුමේදී ඉතිහාසය විග්‍රහ කරේ කොහොමද කියලා. ඉතිහාසය අපි දන්නවා එළාර සහ දුටුගැමුණු යුද්ධයක් තිබුණා කියලා. එතකොට ඒ නිසා මේ නූතන වෙලාවේදී ඒක ඒ ඉතිහාසය විග්‍රහ කරා වර්තමානයේ මානසිකත්වයෙන්. ඒ අනුව ගත්තොත් එහෙම හැඩි දෙමුළු, පර දෙමුළු, පෙරද්දුව කවුද දුටුගැමුණු කියලා තමයි කිව්වේ. නමුත් අපි දන්නවා ඒ ඉතිහාසෙම තියෙන වුණාට දුටුගැමුණු රජුරෝ සටන් කරා එළාරත් එක්කෙන් එළාර පෙරදුනාම එළාර වෙනුවෙන් සොහනක් හදලා නියෝගයක් පැනව ඉතින් යනකට ගරු කරන් යන්න කියලා. ඔව්. එතකොට ඒකෙන් පේන්නේ ජාතිවාදී වෙලා නැහැ දුටුගැමුණු. දුටුගැමුණු ජාතිවාදී වෙලා නැහැ. දුටුගැමුණු සටන් කරේ ආක්‍රමණිකයෙක් එක්කෙන්. නමුත් වර්තමානයේ යන ජාතිවාදී නිසා වර්තමානයේ දුටුගැමුණු ජාතිවාදී කරා. ඒ නිසා ඉතිහාසය ලියද්දිත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලියපු ඉතිහාසය වර්තමානයේ විග්‍රහ කරගන්නකොටත් ඕන කෙනෙකුට තමන් ඉන්න ස්ථාවරට අනුව විග්‍රහ කරගැනීමේ හැකියාව තියෙනවා. හැමතිස්සෙම මේ හැකියාව තියෙන්නේ කාටද? දීපල තියෙන, සම්පත් තියෙන, මාධ්‍ය තියෙන, සමාජයට බලපෑමක් කළ හැකි මිනිස්සු ඉන්න කණ්ඩායමට. දැන් ওই පරණ ඉතිහාසය ලියලා තියෙන ගොඩක් ගන්නකො දැන් හැම රටකම ඔය පන්ති සමාජය බිහුණාට පස්සේ ඉතිහාසයේ මෑතක් ධනවාදය වෙනකම්ම ලියලා තියෙන්නේ ආගමික නායකයෝනේ. යුරෝපා ඉතිහාසය ගත්තොත් ලියලා තියෙන බොහෝ විට ගත්තොත් එහෙම
මේ පූජකවරු. අපේ රටේ ඉතිහාසය ලියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. හරි කලාතුරකින් තමයි එහෙම නැති කෙනෙක් මොනවා හරි ලියලා තියෙන්නේ. එතකොට හැම විටකම අපි දන්නවා රාජ්‍යත් එක්ක සම්බන්ධයි ආගම. කියන්නේ ආගම රාජ්‍ය බිහි වෙනකොටම ආගම බිහි වෙනවා. රාජ්‍ය ආගම දෙකකට සම්බන්ධයි. එතකොට රාජ්‍ය පැවතුන ආගමේ පිහිටෙන් ආගම පැවතුන රාජ්‍ය පිහිටින් නිසා ආගමික නායකයන් හැම විටකම රාජ්‍යයට පක්ෂපාතී රාජ්‍ය තමන්ට උදව් කරපුවට පක්ෂපාතී ඉතිහාසයක් ලිව්වා. ඒ නිසා අපි පොදුවේ කියන තමයි ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඉගෙන ගනිද්දී ඔන්න ඔය අවබෝධයෙන් අධ්‍යයනය කරගන්නවා නම් අර තොරතුරු ගන්න පුළුවන් නේ අපිට ඒක ප්‍රශ්නයක් නෑ නේ කොහොමද තොරතුරු ගන්න නෙවෙයි තමයි තොරතුරු ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අධ්‍යයනය කරගැනීමේදී අර පන්ති ප්‍රශ්න ටික අධ්‍යයනය කරගන්න මොකද අහු ප්‍රශ්න ගත්තොත් එහෙම දේපල මත පන්ති බිහුණාට පස්සේ දේපල හිමි අය බලය අත්පත් කරගත්තට පස්සේ මුළු ඉතිහාසය හැමදාම ලියන්නේ දේපල හිමි පන්තියේ කැමැත්තට අනුව. ඒ ඉතිහාසය කියලා කියන්නේ අපි දැක්කොත් ඇත්තටම මොකද්ද මේ දේපලි පන්තියේ කැමැති දේ. ඒ නිසා වුන් වීරයන්ව ද්‍රෝහීන් කරනවා ද්‍රෝහීන් වීරයන් කරනවා. ඒ නිසා අපි ඉස්සරහා තියෙන්නේ දේපලි පන්තියට කැමැති ඔවුන්ට අභියෝගයක් නොවන විකෘති කරපු ප්‍රබන්ධ ඉතිහාසයක් තමයි අපි ඉස්සරහා තියෙන. අපි දැන් උදාහරණ කිහිපයක් කිව්වේ ඒ පිළිබඳව. ඒ පිළිබඳව උදාහරණ කියනවා මම හිතන්නේ තව විශාල ප්‍රමාණයක් කියන්න පුළුවන් කමකුත් තියෙනවා. දැන් මම මේ ප්‍රශ්නෙට ආවෙම අපි පක්ෂයක් විදිහට 1971 1989 අරගලයන් පහු කරගෙන ඇවිත් තියෙන්නේ. අපේ රටේ මේ ඉතිහාසය ලියලා තියෙනවා. අපේ රටේ විශාල ප්‍රමාණයක් අය මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. නමුත් මම හිතනවා මේ සම්බන්ධ විග්‍රහයත් මේ ඉරණමටම ගොදුරු වෙලා තියෙන්නේ. පන්ති වුවමනාවට යටවෙච්ච ඉතිහාසයක් විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය 1971 ගැන ලියන්නේ 1989 ගැන ලියන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ කියවීම කොහොමද? අපි කොහොමද මේක නැවත කියවන්නේ? මේක පොදු කරලා ගත්තොත් JVP කරගන්න නැතුව ගත්තොත් එහෙම ඒ කියන්නේ පාලක පන්තියට එරෙහිව කවද හෝ කවුරු අරගල කරා නම් ඊටාම සාධාරණවත් ඒ අරගල හැමතෙම පාලක පන්තිය ලිව්වේ ඒ අරගලයේ වැරදි එකක් බවට පත් කරලා. ඒ අරගලය ත්‍රස්තවාදීන්ගේ ද්‍රෝහීන්ගේ එකක් බවට පත් කරලා ලිව්වේ. මොකද අපි ඉතිහාසය කිව්වොත් එහෙම අපි දන්න තාලෙට අපි ඉතිහාසයේ ප්‍රසිද්ධ එක තමයි ස්පාටකස්ලාගේ අරගලයේ වහල්කමේදී. එතකොට වහල් ක්‍රමයට එරෙහිව වහල් හිමියන්ට එරෙහිව මේ මහා දැවැන්ත අමානුෂික පීඩනයට එරෙහිව තමන්ගේ අයිති වුණෙන් ස්පාටකස්ලා කැරලි ගහුවම ඒ සමාජයේ ස්පාටකස්ලාව හැඳින්වුවේ මැරයෝ දහමරකයෝ ත්‍රස්තවාදීන් මේ වගේ හඳුල්ලා නිකන් ඉතින් නෑ කුරුසිය තියලා එන ගහලා මරලා දැම්මා. පසු කාලෙක තමයි ඒ අරගල ටිකක් අර සාධාරණ අරගල කියලා විග්‍රහ කරගත්තේ. ඊට පස්සේ ගත්තමත් එහෙමයි ලෝකෙ තැන් තැන් වල. අපි රටේ ගත්තමත් අර බිම සහෝදරයා මතක් කරපු 1818 කැරැල්ල. එතකොට 18 කැරැල්ල පිළිබඳව සුද්දන්ගේ ඉතිහාසයයි සුද්ද විනු ලිපි ඉතිහාසය තියෙන්නේ කැරැල්ල ගහපු අයව වර්ධිකාරයෝ කරලා. උන් ලේඛන කතාවල තමයි ද්‍රෝහීන් ලෙස මතක මෑතක තමයි ඒ ලේඛන වෙනස් කරේ 48 අරගලේ මාතලේ කැරැල්ල ඒකත් එහෙම තමයි තිබුණේ. එතකොට ඒ කැරැලි වලදී දේපල හානි වුණා, දේපල විනාශ කරා. හැමවිටකම අර පාලක පන්තියේ කරපු දේ යුක්ති සහගත කරලා පාලකයන්ගේ පීඩාවට හේරව කරපු අරගලය වැරදි එකක් ලෙස අර්ථකථනය කිරීමක් කළා. දැන් ඕකම තමයි 1971 89 එකක් තමයි තියෙන්නේ. දැන් අපිට නිතර කියනවානේ ඔයගොල්ලෝ ඔය අපි විරුද්ධවාදීන් ඔයගොල්ලෝ අරව කරා අර බස් පීච් වර්ග මේ කරා කියලා. දැන් 1965 දැන් ජේපීට ඉතිහාසයක් තියෙනවානේ ජනතා විමුක්ති පෙරමුණට. 1965 ජනතා විමුක්තිය බිහි කරේ ඕව කරන්නේ නෙවෙයි. ගස් කපන්න හරි බස් පුච්චන්න හරි ඒකට බිහි කරපු ගන්න නෙවෙයි මේක. 65 ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන්නේ තාමත්ම පවිත්‍ර උතුම් අරමුණක. ඒක තමයි මේ සමාජයේ මේ තියෙන අසාධාරණයන් අයින් කරලා මේ පන්ති සමාජය වෙනස් කරලා මේ වෙනුවට සමාජවාදී සමාජයක් වඩා සාධාරණ සමාජයක් බිහි කරන්න. අපේ රටේ ජීවත් වෙන 90%කට වැඩි සාතිශය බහුතරයට විමුක්තිය කියන ක්‍රමයක් බිහි කරන්න. හැබැයි ඒක අර පාලක පන්තියේ 5%කට 6%කට උරුත් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක අභියෝගයක්. ඒ නිසා ඕන් කරන දේ තමයි මේ ව්‍යාපාරය මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒක මර්ධනය කරන්න එක පැත්තෙන් ගත්තොත් රාජ්‍යන්තර පැත්තෙන් මර්ධනය කරනවා. ඒ පැත්තෙන් ගත්තොත් මතවාදී මර්ධනය කියනවා. ඉතින් ඒ නිසා වමේ ව්‍යාපාරයක් ලෝකෙ කොහෙත් එහෙම තමයි පටන් ගත්තු ගමම්ම එක පැත්තෙන් ගත්තොත් එimhe බුද්ධියන් සරමේ දුවලා මේක මර්ධනය කරන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ගත්තම ඊට එරෙහිව ජනතාවගෙන් ඈත් කරන්න අවලාද නිර්මාණ කිරීම එකක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒකට අපි දන්නවා අපේ පක්ෂේ පටන් ගත්තම අපේ පක්ෂේ 65 පටන් ගන්නවා 68 69 වෙනකොට අපිට අවලාදයක් එනවා අපි CI කාව කියලා. ජනතා විමුක්තිය CI කෙමනක් කියලා.
ඒ වගේ අවලාද එනවා. 1971 අරගල නිර්මාණය වෙනවා. ඒක ඕපපාතිකව නිකන් ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඒ අරගල නිර්මාණය වෙන්නේ අපේ ව්‍යාපාරය මර්ධනය කිරීමට ආණ්ඩුව ඒ ආණ්ඩු කීපයක්ම දරපු උත්සාහයට ආව ප්‍රතිචාරය හැටියට. අපි දන්නවා හැම විටකම ක්‍රියාවලට ප්‍රතික්‍රියා සිද්ධ වෙනවනේ. නැත්නම් ලෝකේ ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පුද්ගලිකවත් එහෙම සමාජ ක්ලාසත් එහෙමයි. කිසියම් කෙනෙකුට කවුරු කෙනෙක් වැඩිපුර කරදර කරන්න පටන් ගත්තොත් අපි දැන් හිටපු ගමන් අහනවානේ මොකද්ද අපි හිටපු ගමන් දකින්න ප්‍රවෘත්තියක් මොකද්ද බිරිඳ සැමියාගේ නිින්දෙදි ගෙල කපයි කියලා. අපිට පුළුවන් අර බිරිඳට බයින්න. හැබැයි අපි හොයලා බැලුවොත් එහෙම සමහරට එයා අවුරුදු 15ක් 20ක්ම අර පිරිමියාගේ අතවරයන්ට පීඩ ලක් වෙලා කියලා දරාගෙන බැරි වෙලාවක තමයි අරක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අවසානයේ සිද්ධිය අරගෙන ඒක විග්‍රහ කළා හරියන්නේ නැහැ. ඒ පුද්ගලයන් ප්‍රතිචාර දක්වන විදිය සමාජිකුත් එහෙම තමයි. අපිට සිද්ධ වෙනවා මේ පිළිබඳව තේරුම් ගන්න අන්න අර ඒ කියන්නේ මේ සමාජයක් ලෙස පීඩිත පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ඉස්සරහට ගෙනියනකොට ඒකට එරේ වෙන බාධාවලදී ඒක දක්වන සමහර ප්‍රතිචාරයන් විසින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට 71 89 සිද්ධි සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කුමන්ත්‍රණ කරලා ජනතා විමුක්තිය මර්ධනය කළ ජනතා විමුක්තිය දේශපාලන විනාශ කරන්න උත්සාහ කරනකොට ඊට එරෙහිව ඇතිවන ප්‍රතිචාරය විශේෂයෙන්ම 88 89 ප්‍රශ්නයේදී 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් හමුදා ලංකාවට ගෙනල්ලා රට පාවා දෙනකොට ඊට එරෙහිව නිර්මාණ ප්‍රතිචාරය එතකොට ඒක සන්නද්ධ ප්‍රතිචාරයක් එන්නේ ප්‍රතිචාරය තමයි මේ පසු කාලයකදී ඒක පරදිනෝ සටන කරදුනාට පස්සේ පසු කාලයකදී ඒක සතුරන් විසින් අර කළු කරලා වැඩිට විග්‍රහ කරගන්න. මොකද හැම විටකම සටනකින් පස්සේ ඉතිහාස ලියන ජයග්‍රාහකයා පරාජිතයා නෙවෙයි. ඒ නිසා ඒ ඉතිහාසය පරාජිතයාට හානි කර ජයග්‍රහයට වාසී ඉතිහාසයක්. ඒකට අනුව තමයි අපි පිළිබඳවත් ඔය නිර්මාණ කරලා තියෙන අවලාද බොරු බේකල් ගොඩක් තියෙන එක තමයි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. සමහර කෙනෙක් දැන් 71 සම්බන්ධයෙන් සමහරු කියනවා මේ 71 අරගලයට ඒගොල්ලෝ ගියේ මොනහරි පෙති බීලා පෙති දුන්නා කියලා. දැන් මේ මෑතත් මතකලා තියෙනවා මේ මහර බන්ධනාගාර සිද්ධියට. ඒතර විමර්ශකයන්ට දැන් ඇත්තටම මේ අර මේ ඉතිහාසයේ සිදුවීම් වෙනස් වියුක්ත මේ සිදුවීම් වල එකතුවක් විදිහට කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම හිතන්නේ ඉතිහාසය කියවා ගැනීමදී මේක මේ පෙති බීලා කරපු වැඩක් කියලා වගේ මේ ඉතිහාසය තේරුම් ගන්න උත්සාහ ගන්න එක තියෙනවා කියලා මට හිතෙන්නේ. මේක සම්බන්ධයෙන් මට හිතෙනවා යම් අදහසක් ඉදිරිපත් කරොත් හොඳයි කියලා. මේ වියුක්ත සිදුවීම් විදිහට මේක මතු කරන්න. එහෙම නැත්නම් කලහකාරී එහෙම නැත්නම් දැන් මොකක් හරි ප්‍රචණ්ඩ තරුණ මේ අර ආවේගයන්ගෙන් පිරිච්ච මිනිස්සුන්ගේ වැඩ කියලා කරන විග්‍රහයන් තියෙනවනේ. දැන් අපේ රටේ දැන් අපි ගැන ජනතා විමුක්ති පෙරමුණ ගැන කරන විග්‍රහය LTD සම්බන්ධයෙන් මතුවීම් සම්බන්ධයෙන් කරන විග්‍රහය දුන්නත් තියෙන්නේ මේ මෙහෙම කියවීමක්. ඒක ගැන මම හිතන්නේ එකක් තමයි ඇත්තටම අර අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ එකක් තමයි ඉතිහාසය ලියන්නේ විග්‍රහ කරන්නේ පක්ෂග්‍රාහීව කියලා. ඒතර ඇත්තටම මේ පන්ති සමාජයේ තින තාක්කල් ඒක පක්ෂග්‍රාහී තමයි කොමුණ හෝ පන්තියකට. අර සහෝදරයා මතු කරා වගේ දැන් වැඩිපුරම මේ මත නිෂ්පාදනය කරන්න මත ලියන්න කරන්න හැකියාව තිබෙනවා. ඒ පාලක පන්ති ඉන්න ධනපති පන්ති නිසා ඔවුන්ට පක්ෂ ඉතිහාසයක් තමයි චිත්‍රපටි නාට්‍ය හැම දෙයකින්ම අච්චු පොත් වලින් උනත් ඔපගින්ම එන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අධිකාර සහෝදරයා දැන් අපි බොස්ටන් ටී පාටි කියලා කියනවා. බොස්ටන් තේ පැන් සංග්‍රහ කරන්නේ අපි අච්චු පොතේ තියෙන දරුවන්ට උගන්වන. ඇමරිකන් විප්ලවය සුදු අධිරාජ වෛද්‍ය කරපු තේ අපි දන්නවනේ. වරායේදී තේ පෙට්ටි මුදට හලලා ලොකු අරගලයක් කරනවා. ඒක කොහොමද මම ඒක ටී පාටි බොස්ටන් තේ පැන් සංග්‍රහ. ඒක කියන්නේ නෑ නේ ප්‍රචණ්ඩ මේ හරි වටිනා කෝටි ගණන් සල්ලි මුදට දාපු එකක් කියලා. මොකද ඇමරිකන් ඒ අරගලේ දින්න වොෂින්ටන්. ඒක බ්‍රිතාන්‍යයේ දින නම් ඕක ටී පාටි නෙමෙයි වෙන්නේ නං. එහෙනම් බොස්ටන් සම්පූර්ණයෙන්ම කැරලි කෝලහ. භීෂණේ. ඒක තමයි ඒ නිසා මේ මොකද අර පාලක පන්තියේ සතුව උගතුන් ගොඩක් හිටියා. ඒ උගතුන් හිටියේ උගතුන්ට අවශ්‍ය කරන සම්පත් ලියන්න කියන්න දෙන්න පුළුවන්කම තිබුණේ වැඩිපුර පාලක පන්තියේ. දැන් ආගමික උගතුන් ආගමික නායකයන් ගොඩක් ඉතිහාස ලියන්න පෙළඹුණේ සාරමත කර විදිහට. මොකද ඔවුන්ට විවේකයේ තිබුණා අධ්‍යයනය කරන්න ලියන්න කරන්න. ඒ නිසා මම මූල ධර්මයක් ක්‍රම තේරුම් ගන්න ඕනේ තමයි එකක් ඉතිහාසයේ පක්ෂපාතී. ඒක තේරුම් ගන්න.
දෙක තමයි අපි හැම වෙලාවෙම ඉතිහාසය වියුක්තව අර සිද්ධි අමුණපු දෙයක් විදිහට නැතුව ඉතිහාසයේ අර හේතුඵල සම්බන්ධයක් ඇතුව මේක බලන්න පුරුදු වෙනවා. නැත්තම් දැන් අපි දැන් මම හිතන්නේ ඉතිහාසයේ නරකම ලක්ෂණ තියෙන විද්‍යාවේ ඉතිහාසයේ. දැන් දේශපාලන ඉතිහාසය නම් අඩු ගානේ ස්පාටකස්ලා හරි ඉන්නවා. හරි. දැන් එහෙම කීප දෙනෙක් ඉන්නවා. අපේ රටේ පුරන් අප්පුලා ඉන්නවා. අපි දැන් විද්‍යාව ඉතිහාසය ගත්තොත් විද්‍යාව එන්නේ නිකන් මේ ආකිමිඩිස්ගෙන් නිව්ටන්ගෙන් අයින්ස්ටයින්ගෙන් ටවර් උඩින් එන්නේ මෙහෙම. ඒතකොට විද්‍යාවේ මිනිස්සු මුකුත්ම කළා නැද්ද? බක්කරේලා, සොල්දාදුවෝ, ගෘහණියෝ මෙයා මුකුත්ම කළා නැද්ද? ගොවියෝ මුකුත්ම කළා නැද්ද? ඔක්කොම මේ උඩින් දැවිලා තියෙන්නේ. ඒ නිසා පසු කාලීනව ඇත්තටම. ඒ නිසා මම එකයි මේවා ඔක්කොම දැන් ගැලීලි අපි විතර කතා කරන දෙයක්. නිව්ටන්ගේ ඔළුවට අපගිය වටනම එයා ටක් ගාලා මේ ගුරුත්වාකර්ෂණ ඒ කාලේ වසංගත කාලයක් අවුරුදු දෙකක් ගෙදර ඉන්නකොට තමයි එයා ගුරුත්වාකර්ෂණ වාගෙන තියෙන්නේ. මේ කොහොම නමුත් එයාගේ විශිෂ්ටත්වයක් තියෙනවා නිව්ටන් විවාදයක් නෑ. හැබැයි ඊට කලින් අධ්‍යයනය කරාම පේනවා ගණිතඥයෝ 100,000 ගාණක් කරපු දේවල් තියෙනවා. ඒ නිසා අර ඉතිහාසය ඇතුලේ මේවා මේ අන්තර් සම්බන්ධිත උගන්වන්න නැති එක විසින්ම තමයි ඒක දේශපාලනයක් තියෙන්නේ. ඒක දේශපාලනය තමයි මිනිසුන්ට පෙන්නනවා මොකක්ද? වැඩ කරන ජනතාවගේ දරුවන්ට කියලා දෙනවා ඉස්කෝලේදී ඔයගොල්ලෝ සාමාන්‍යයි. ඔයගොල්ලෝ සාමාන්‍යයි. හැබැයි මේ විශිෂ්ට අය ඉන්නවා නිව්ටන්ලා වගේ. විශිෂ්ට අය ඉන්නවා මේ අයින්ස්ටයින්ලා වගේ. එයාගේ මොළෙත් ලොකුයි. එහෙමනේ අපි කියන්නේ. ඒකට අයින්ස්ටයින්ගේ මොළේ අමුතුයි කිව්වට පස්සේ ලංකාවේ ඉන්න දරුවෙක්ට තිය ඇමරිකාවේ දරුවෙක්ටවත් හිතෙන්නේ නැහැ නේ. එහෙම. නමුත් අපි මේ ඇතුළට කියලා බලුවට පස්සේ තේනවා එහෙම නෙමෙයි කියලා. ඒ නිසා මම විද්‍යාව ගැන චුට්ටක් කිව්වොත් එහෙම දැන් විද්‍යාව ඉතිහාසයේ දැන් සහෝදරයෙක් කිව්වාට මේ සටහන ඇතුලේ මිනිස්සු මේ ඉතිහාසය සාධාරණීෂ්ඨ වෙනවා දැන්. හොඳම උදාහරණය හයිපතියා වගේ ගණිතඥයා. ඉවතියා. අගෝරා කියන චිත්‍රපටයේ තියෙන අය ඊජිප්තුවේ ඒ දිවි දෙනවා දැනුම වෙනවා. නිකොලස් කොපර්නිකස්ගේ දර්ශනයේ සරල කතාව ගත්තොත් මේ පෘථුවිය වටේ ඉර යනවා නෙමෙයි ඉර වටේ පෘථුවිය ඇතුළු ග්‍රහලෝක ගමන් කරනවා කියන මේ මූලික විද්‍යාත්මක කරුණ පිළිගත්තු. කොපර්නිකස්ට රටේ ඉන්න හම්බුන්නේ. රටවල් වල පැන හිටියේ. ඊට පස්සේ ඒක පිළිගත්ත බ්‍රූනෝ ඉතාලියේ රෝමේ වෙළඳපොළ ඉස්සරහා ගිනි තියලා මරනවා. අදත් ප්‍රතිමාව තියෙනවා ඊට පස්සේ කාලේ හරි. ඒක හොඳම උදාහරණේ ගැලීලියෝ. දැන් ගැලීලියෝ හිරේ දානවා. ගැලීලියෝ හිරේ දාලා මම නඩු තීන්දුව චුට්ටක් අරගෙන ආවා. මේ අවශ්‍ය වුණොත් කියවන්න මම ලොකු වෙලාවක් ගන්න බැරි නිසා ගැලීලියෝගේ නඩු තීන්දුව අපි මේ පරිවර්තන කරපෙකේ තියෙන මම මෙහෙම කියන්නේ. 1933 ජුනි 22 ආඥාව ගැලීලියෝට එරෙහි. ෆ්ලෝරන්ටීන්හි විසු අභවප්‍රාප්ත වින්සෙන්සිනෝ ගැලීලියෝගේ පුතා වූද සත්‍යය ඇති ගැලීලියෝ වන තමා 1915 දී මෙම ශුද්ධ වූ ආයතනය හෙලා දැක තිබීමත් යම් අයක විසින් උගන්වනු ලැබූ මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් සත්‍ය විශ්වාසන ලෙස පිළිගැනීමත් එම මිත්‍යා දෘෂ්ටික විශ්වාසය වූ හිරු චලනය නොවන සහ විශ්වයේ කේන්ද්‍රය බවත් පෘථුවිය චලනය වන බවත් එය විශ්වයේ කේන්ද්‍රය නොවන බවත් පිළිගැනීමත් එම මතය තම ශිෂ්‍යයන්ට ඉගැන්වීමත් එකත් ලොකු ප්‍රශ්නයක්. ඉගැන්වීමත් ජර්මනියේ සිට මෙම මතයම දරන ගණිතඥයන් සමග සමතාපයක් මේ වගේ දිකට තියෙනවා. එතකොට 1000 මේ වැඩි ආතක නෙමෙයි 1600 මීට අවුරුදු 370කට විතර කලින් ගැලීලියෝ මරණ දඬු ලක් කරනවා. ගැලීලියෝ ලොකු විද්‍යාඥයෙක් නිසා මරන්න බැරි තරම් ලොකු නිසා එයා මහා ජනතාව ආදරය කරන නිසා සිරගත කරනවා. ඉතින් මම මේ නිසා මතු කරේ ඉතිහාසයේ විශේෂයෙන් විද්‍යාව වගේ ගත්තොත් අර මේ විශිෂ්ට සුවිශේෂී මිනිසුන්ගේ භූමිකාව වැඩිපුරම ලක් කරලා තියෙන එක වියුක්තවම තමයි තියෙන්නේ. නමුත් අපි විද්‍යාව ඉතිහාසය නිසා පසුකාලේ ඉන්නවා මාක්ස්වාදී ඉතිහාසඥයෝ අධිකාර සහෝදරයා ඔවුන් නලුත් විෂයක් නිර්මාණය කරා people's history කියන. ඉතිහාසය නිර්මාණය කිරීමේ විද්‍යාව, කලාව, ක්‍රීඩාව, දේශපාලනය හැම දෙයක්ම මිනිසුන්ගේ භූමිකාව මොකක්ද? ඒකට අනුව වුන් අති විශාල දැනුම් පද්ධතියක් අද සොයාගෙන තිබෙනවා නිර්මාණ විශ්ලේෂණය කරලා තියෙනවා. මම එකක් ටක් ගාලා කියන්න. උදාහරණයක් ගත්තොත් දැන් සිසේරියන් සත්කම්. පළවෙනි රෙකෝඩඩ් සිසේරියන් සත්කම තියෙන්නේ 1580 සිස්ටර්ලන්තේ. ඌරුමස් කපන මිනිස්සෙක් තමයි කරලා තියෙන්නේ. ලොකු සර්ජන් කෙනෙක්. ඊට පස්සේ ගත්තොත් දැන් ඔය මේ මොනවාද පැසිෆික් දූපත් කැප්ටන් කුක් තමයි නව ශ්‍රී ලංකාව හොයාගත්තේ.
කැප්ටන් කුක්ම පිළියරන් තියෙනවා. ටුපායා කියලා ස්වදේශික නැවියෙක් තමයි ඔහුට ඒ ප්‍රදේශ කියලා දුන්නේ. ඊට පස්සේ ගත්තොත් මැලේරියාවට සිංකෝණ ගන්න පුළුවන්. රතු ඉන්දියානු අනුන්ගේ එකක් දැනුමක්. හොඳම උදාහරණේ සරම් මම හිතන්නේ ඒකත් තියෙනවා. තව ගත්තොත් එම් වසූරි එන්න. ඇත්තට එඩ්වඩ් ජෙනර්ගේ නම තිබ්බට ජෙනර්ම කියලා තියෙනවා. ඔහුගේ ගොවිපලේ හිටපු මම ලියන් ආව බෙන්ජමින් ජෙස්ටි කියන ගෝවියා තමයි මේ වසූරි එන්න තේ මූලික දේවල් කියලා. මම කියන්නේ මේ විශිෂ්ට පුද්ගලයෙකු කිසි දෙයක් නොකරපු. මිනිස්සු ගැහැණු ගෘහණියෝ කරපු ලොකු දෙයක් ගන්න ගොටුකොළ කන්න පුළුවන්. කවුද හොයාගත්ත විද්‍යාවේ? ඉතින් ඒ වගේ මිනිස්සු මේ මහා විද්‍යාව ඉතිහාස අපේ දරුවන්ට උගන්වනවා නම් මම හිතනවා අති විශාල ශක්තියක් දරුවන්ට ඇති වෙනවා මේ නිව්ටන්ලා අමුතු ඥාන සහිතව ආපු අය නෙමෙයි අපිටත් එහෙම වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඇත්තටම විද්‍යාව යුක්ත ඉගෙනීමේ අරමුණම තමයි විද්‍යාව සානි සියල්ලම අරමුණම තමයි අර සුවිශේෂී පුද්ගලයන්ට තමයි ලෝකය පාලනය කරන්න පුළුවන්. සුවිශේෂී පුද්ගලයෝ පිරිසක් ඉන්නවා. අපි එහෙම අය නෙමෙයි. අපි ඉන්නේ වැඩ කරන්නේ. ඒ නිසා අපි අර මාක්ස්වාදී ව්‍යාපාරයක් වෙලා ඇත්තටම ඉතිහාසයේ හැම විටම පක්ෂග්‍රාහී වෙලිලා තියෙන වගේම ඒක ක්‍රිටිකලි බලන්න ඕන. ඒක විවේචනාත්මකව බලන්න ඕන. ඒක සමහරට මාක්ස්වාදී සාහිත්‍ය ඇතුළේ ලියවිච්ච දේවල් වල අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපි මේ මතු කරන්නේ ඇත්තටම සහෝදරයත් මමත් මතු කරන්නේ දත්තමය අඩුපාඩුකම් නෙමෙයි. හෙට අලුත් පොසිලයක් හොයාගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක විසින් තියෙන්නේ දෘෂ්ටිමය වශයෙන් මේක අර ධනවතුන් සහ පහළපන්තිය දෙකට බෙන් කළ තබා ගැනීමේ දුෂ්ට අරමුණෙන් ඉතිහාසය විග්‍රහ කරන එක තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒතර ඔබට තේරුම් ගන්න පුළුවන් 71 89 වගේ ඍජු පන්ති අරගලවල කොතරම් දුරට ඉතිහාසය විකෘති කිරීමකට ලක් වෙනවද කියලා. මේ මම තව එක කොටසක් ඒකට එකතු කරන්න කැමතියි. දැන් අපි මෙහෙම කියනවා දැන් අපි කියනවා අපි පෙරදිග කියලා. ඊට පස්සේ අනිත් පැත්තට අපි කියනවා ඈත පෙරදිග කියලා. මේ පැත්ත අපි කියනවා ඉරාකය, ඉරානය, ඊජිප්තු වගේ පැත්තට කියනවා අපි මැද පෙරදිග කියලා. දැන් ලෝකයේ මේවා මෙහෙම නංමුනේ කොහොමද කියන ප්‍රශ්න ආපුවම අපිට එකපාරට මෙනවා යුරෝපියෝ තමයි ලෝකෙ එහෙම නම් කරේ. ඒගොල්ලන්ට තමයි අර පැත්ත ඈත පෙරදිග, මෙහි පෙරදිග සහ අනිත් පැත්තෙන් අතන මැද පෙරදිග උනේ. ඉතින් දැන් මේ ඉතිහාසය කියවද්දී ලෝකයේ දැන් මේ ප්‍රශ්නේ මොකද්ද යුරෝකේන්ද්‍රීය යුරෝපය තමයි මේක ලියන්න කියන එක සංවාදයක් තියෙනවා. නමුත් ඒකට වඩා ප්‍රබලව මම හිතනවා ඊට වඩා මේක හරියටම ගත්තොත් එහෙම මේ අධිරාජ්‍යවාදය දැන් අධිරාජ්‍යවාදය ලෝකය නැවත අර්ථකථනය කරනවා සහ ලියනවා මේක ඇතුලේ ඒකත් ප්‍රබල කාරණයක් නේද අපිට වෙලාව කෙටි වෙලාවක් තියෙන නමුත් අපි මේක සාකච්ඡා කළ යුතු නිසා මම මේ ප්‍රශ්නේ අහනවා. ඒ සම්බන්ධව මම හිතන්නේ අදහසක් එන්න ඕනේ මේක සම්පූර්ණ වෙන්න නම්. දැන් ඊටාම සුළු බලවතුන් ප්‍රමාණයක් ධනවතුන් සහ බලවතුන් ප්‍රමාණයක් සහ ධනවත් බලවත් රටවල් සුළු ප්‍රමාණයක්. දැන් ලෝක ජනගහනයෙන් 10% වගේ සුළු ප්‍රමාණයක් වෙන රටවල්. එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය වගේ ඔවුන් තමයි ඇත්තටම මුළු ලෝකයම අද පාලනය කරන්නේ. ඒතර පාලනය කරන්න නම් ඒකට හමුදාවක් විතරක් ඉඳලා බෑ. හමුදාවකින් පාලනය කරන එක ඒක දුෂ්කර වැඩක්. ඒක වියදම් අධික වැඩක්. ඒ නිසා හැම වෙලාවෙම මිනිසුන්ව පාලනය කරන්න හමුදාවට අමතරව මතවාදය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මතවාදයකින් අපිට පුළුවන් නම් මිනිස්සු ශික්ෂණය කරන්න, මිනිස්සු පාලනය කරන්න. මිනිසුන්ට කළු මිනිසුන් කියන්නේ ලෝකෙ වහල්ලු. ඕගොල්ලෝ අර්ධ බාබරස, ඒ කියන්නේ අර්ධ මිනිස්සු. ඒක ඔළුවට දෙන්න පුළුවන් නම් එතකොට වහල්ලු කරලි ගහන්නේ නැහැ. වහල්ලු හිතනවා අපි මේක තමයි. ඒ නිසා අධිරාජ්‍යවාදය එක යුගයකට වර්තමාන නූතන අධිරාජ්‍යවාදයත් මේ දෙකම කරමින දේ තමයි මත නිෂ්පාදනය කරනවා, මත සකස් කරනවා, විෂයමාලා හදනවා, මාධ්‍ය හදනවා. සමස්තයම මොකද්ද මේ අධිරාජ්‍යවාදී සූරාකෑම මේ සාර්ථක කරගන්න. උදාහරණයකට වෙලාව නැති නිසා මම කියන්නම්. දැන් උන් හදලා තියෙන මතයක් තමයි පරිසර දූෂණය කරනවා. ඔවුන් ඒකට හැදු පරිසර විශාල ප්‍රශ්නයක් දැන්. ඒකට දැන් උන් හදන් තියෙන කතාවක් තමයි රයිට්. ඔවුන්ට නිසිසේ පරිසරය දූෂණය කරලා කර්මාන්ත හදන්නත් පුළුවන්. හැබැයි ඒ වෙනුවට කාබන් ෆුට් ප්‍රින්ට් කියලා ඔවුන්ට පුළුවන් අප්‍රිකාවේ හරි ලංකාවේ රටක කොහේ හරි කැලයක් වවන්න. අර ඒ පරිසරය නාසනවා, මෙහි කැලේ වවනවා. ඒක හරි කියලා මතයක් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා සමාජගත කරන්න. ඒ කියන්නේ තව එකක් කියන මිනිසුන් දැන් තාක්ෂණයෙන් රටේ ලෝකේ ප්‍රශ්න විසඳේ. අපි පුංචි කාලේ 90 වගේ කාල 90 2004 වගේ කාලේ අපිට කම්පියුටර් ආවට පස්සේ
ඉන්ටර්නෙට් ආවම ඔක්කොම විසඳෙනවා. අද අපිට දන්නවා එහෙම. නමුත් ඒ වගේ වුන් ඊටාම සූක්ෂම ලෙස ඒ අධිරාජ්‍යවාදී මත නිෂ්පාදනය කරනවා තමන්ගේ අසාධාරණ ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන. ඒ වගේම තමයි අර කුඩා රටවල් පරිධිය රටවල් සූරා කන්නත් ඔවුන් විවිධ මත නිෂ්පාදනය කරනවා. ඒ රටවල් වල මේ නැගී සිටින්න බැරි වෙන විදිහේ ඒ රටවල් මානසිකවත් සංස්කෘතිකවත් පරාදීන කිරීම අරමුණින්. ඉතින් ඒක අධිරාජ්‍යවාදයේ ඒ ස්වභාවය තියෙන. නමුත් අපි අනිත් පැත්තත් තේරුම් ගන්න ඕන. ඒ අධිරාජ්‍යවාදයේ ඒ සංස්කෘතික ආධිපත්‍යයට අධිරාජ්‍යවාදයේ මතවාදී ප්‍රහාරයට පෙරලා එන්න ඕන ප්‍රහාරය. දැන් වෙලා තියෙන දේ තමයි අර එක ගෝත්‍රිකවාදී වෙලා ඒක නැත්නම් එක අතීතකාමී වෙලා නැත්නම් ඒක අර නිකන් ජාතිකවාදී ස්වරූපයකින් ගත්තු නිකන් පැරණි මම කිලින් සරා කිව්වේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව විශිෂ්ට විද්‍යාවක්. හැබැයි දැන් ඒක ගසා කමින් විවිධ ධනපති ක්‍රම තුළ තියෙන වංචනික බිස්නස් වලට ඒක ගන්නවා. ඒක අරගෙන කියනවා මේ දේශීය දේ කියලා. ඇත්තට මේකෙන් වෙන්නේ සිංහල වෙදකමයි පාරම්පරික වෙදකමයි ආයුර්වේදය ඔක්කොම ඉවර වෙනවා මේ බිස්නස් එකක් වෙනුවෙන්. ඒ නිසා අපි හිතන්නේ අධිරාජ්‍යවාදයේ සංස්කෘතික ආක්‍රමණය තේරුම් ගන්නවා වගේම ඒකට ප්‍රතිචාර එන්න ඕනකම තියෙන්නේ බටහිරද පෙරදකද කියලා දැනුම දෙකට බෙදා ගන්න එක ඇතුළේ නෙමෙයි. ඒක ඇතුළේ තියෙන පන්ති උමනාව තේරුම් ගන්න ගමන් ඒක ඇතුළේ තියෙන අගය කළ හැකි දේවල් තිබෙනවා නම් ඒව එකතු කර ගැනීමෙන් තමයි අතම අපි බලන්න ඕනේ මිනිස් වර්ගයාගේ නිර්මාණයක් ඉතිහාසය කියන්නේ. ඒක මිනිස් වර්ගයාට නිදහස සඳහා යොදාගන්නේ කොහොමද කියන තමයි අතම අපි බලන්න ඕනකම තියෙන්නේ. හොඳයි. ඔබට ඉදිරිපත් කරන අන්තිම ප්‍රශ්නේ. දැන් මෙතරම් විවාදිත තත්ත්වයක් තියෙද්දි ඉතිහාසය ඇතුලේ අපි සලකනවා ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් අපේ රටේ ඉතිහාසය අපිට හම් වෙනවා ඉතිහාසයේ වැදගත්කමක් නැහැ කියලා පාසල් පෙළ පොත් වලින් ඉතිහාසය ඉවත් කරපු ඉතිහාසයකුත් තියෙනවා. ඉතින් අපි ඇයි සලකන්නේ ඉතිහාසය ගැනීම වැදගත් කියලා? ඇත්තටම වැදගත්ද? ඇත්තටම ඉතිහාසය ඉගෙන ගැනීම වැදගත්. ඒ කියන්නේ එකක් තමයි ඉතිහාසය ඉගෙන ගත්තම තමයි තේරෙන්නේ මිනිස්සු කොයිතරම් ශක්තිමත්ද මිනිස්සු කොයිතරම් මේ බලවත්ද කියන්නේ. මිහිතාලේ අසරණෝ නෙමෙයි කියන්නේ. ඒ වගේම කොයිතරම් දුර්දාන්ත පාලනයන් වුණා කොයිතරම් දුර්දාන්ත තත්ත්වයන් වුණා සහ මුලින්ම සාගතද වසංගතද ඔක්කොම ඇවිල්ලා. දැන් මේ දවස් කත්තු මිනිස්සු සහ මුලින් මිද වැටලානේ. නමුත් ඉතිහාස උගන්වනවා නෑ මිනිස් වර්ගයා සමත්. නැතක පොර බදලා නැගිටින්. නැට ඉස්සරහට යන්න. වැක්සින් එක හොයාගෙන හරි නැතුව හරි මිනිස්සු නැගිටින්න ලෑස්ති. ඒ නිසා ඉතිහාසය ඉගෙන ගැනීම තුළ අපිට පේනවා මිනිස්සු කොයිතරම් බලවත් අයද. මිනිස්සු ගැහැණු කොයිතරම් එක හා සමාන බලවත් අයද. ඉතින් ඒකට ඒක වැදගත්. ඉතින් එතෙන්දී නැවත වතාවක් හැබැයි මතක තියාගන්න අපිට උගන්වන ඉතිහාසය. ඒක හැම වෙලටම පාක්ෂග්‍රාහී පාලකගේ පැත්තෙන් ලියවෙන එකක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තොරතුරු ඉගෙනගෙන තමයි අපි විනිවිද යන්න ඕන, ක්‍රිටිකලි බලන්න ඕන. මේක ඇතුලේ මොකද්ද පොදු ජනතාව කලේ කියන එක. ඒ නිසා ඇත්තටම මම හිතන්නේ අර people's history කියන එක. මහජනතාව විද්‍යාව ඉතිහාසය මොනවද කළේ? මහජනතාව කලාවේ මොනවද කළේ? මහජනතාව දේශපාලනයේ මොකද්ද කළේ? ඉතින් හරි අන්න එහෙම අපි අධ්‍යයනය කරනවා නම් අපි එහෙම මේ ප්‍රශ්න දිහා බලනවා නම් මම හිතනවා පාලකයන්ට මිනිස්සුන්ව ගොනාට අන්දන්නත් අමාරුයි. මිනිස්සුන්ට තමන්ගේ ස්වශක්තිය ගැන වැඩි හැඟීමකින් මොකද අවසාන කරොත් ස්පාටකස් වගේ පුද්ගලයාටත් වහල් හිමි ක්‍රමය පෙරලන්න කැරලි ගහන්න ධෛර්යයක් තිබුණා නම් මේ ඉගෙනගත්තු මිනිස්සු ඉන්න රට ලෝකෙක වැඩ කරන පන්තියක් ඉන්න ලෝකෙක ඇයි අපි සුළු පිරිසක් පොසත් වෙන්න දීලා අතිවිශාල පිරිසක් දුප්පතුන් ලෙස ඉන්නේ නේ අපිට ඒ ශක්තිය තියෙනවා කියන එක තේරුම් ගන්න මම හිතන්නේ. මිනිසුන්ගේ යෝධ ශක්තිය පිළිබඳ කැඩපත තමයි මම හිතන්නේ මිනිසාගේ ඉතිහාසයේ. ඉතින් ඒක බලන එක වැදගත්. ඒක ඔහුට ශක්තියත්පත් කරගන්න පුළුවන් ප්‍රධාන මූලාශ්‍රය. හොඳයි. අන්තිම ප්‍රශ්නේ මම ටිල්වින් සිල්වා සහෝදරට ඉදිරිපත් කරන්නේ. මේක මම හිතන්නේ යම් දාර්ශනික ප්‍රවේශයකට එන්න ඕනි ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ. පහුගිය කාලේ සංවාදයක් ආවා මේ අපි ඉතිහාසය ඉදිරියට ගමන් කිරීම අවසන් දැන් අපි ඉන්නේ සදාකාලික වර්තමානයක කියලා. මේක ඇත්තද? ඉතිහාසය ඉදිරියට ගමන් කිරීම ඉවර වෙලාද? අපි සදාකාලික වර්තමානයකද ජීවත් වෙන්නේ? ඒ වගේම නිවැරදි ඉතිහාසය ලියන්නේ කවදද? දැන් මේ ඉතිහාසය අර කියන විවාද සම්පන්න ක්‍රමක නම් තියෙන්නේ. ඒක ලියවෙන්නේ කවද්ද කියන ප්‍රශ්න දෙකම මම එක විට ඔබට ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්න ගත්තොත් කෙටියෙන්ම ගත්තොත් ඉතිහාසය නතර වෙලා නැහැ, නතර වෙන්නෙත් නැහැ, නතර කරන්නත් බෑ.
ඉතිහාසය කියන්නේ මිනිස් ක්‍රියාකාරකමක ඉස්සරහට යන එක. ඔය ඉතිහාස නතර වුණා කියලා කිව්වේ දැන් අපේ රටේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ මේ සමාජ ක්‍රම ආවනේ. වහල් ක්‍රමයට කලින් තිබුණා අපේ ප්‍රාථමික සාමූහික සමාජය තිබුණා. ඊට පස්සේ වහල් ක්‍රමය, වැඩවසම්, ආසියාතික, ධනේශ්වර. ඊට පස්සේ මේ පහුගිය කාලේ ඔය ගෝලීකරණය ඇවිල්ලා නව ලිබරල්වාදී හොයාගත්තට පස්සේ ඒකේ ප්‍රධානයෙන් කිව්වා සෝදේශී බිඳ වැටිලා සමාජවාදී නැවත අසාර්ථක වෙලා ඉන්න ප්‍රධානයෙන් කිව්වා ඊට පස්සේ ධනවාදී තමයි ඉතිහාසය කියලා කියන්නේ. ධනවාදී තමයි සමාජ ක්‍රමය. ධනවාදී වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න තමයි ඕක ගෙනාවේ. ඉතින් ඒක ඇත්ත නෙවෙයි, වැරදි. අනිවාර්යෙන් මේ ධනපති ක්‍රමෙ බිඳ වැටෙන්න ඕන. අනිත් සමාජ ක්‍රමෙ බිඳ වැටෙනවා නම් මේකත් බිඳ වැටෙන්න ඕන. ලෝකේ කිසිවක් සදාකාලික නැහැ. නිත්‍ය නැහැ. නිසා මේක බිඳ වැටෙනවා. නිසා මේකෙන් පස්සෙත් ඉතිහාසයක් එනවා. නිසා ඒ ඉතිහාසයේ මෙතනින් පස්සේ හැදෙන්නේ නැහැ කිව්වායට අපි දැක්ක පහුගිය කාලේ ඇමරිකා සේනාපතිය ඇතිවෙච්ච මහා අර්බුදත් එක්කෙන් ඒවා අකුල ගන්න සිද්ධ වුණා. දෙවෙනි කාරණය ගත්තොත් මේ අපේ කාල වේලාව අඩු නිසා කෙටියෙන් කියන්නේ දෙවෙනි කාරණය ගත්තොත් නිවැරදි ඉතිහාසය ලියවෙන්නේ කවද්ද? මෙහෙම දැන් නිවැරදි ඉතිහාසය හැමදාම ලියවෙනවා. ගොඩ නැගෙනවා. එකම දේ තමයි නිවැරදි ඉතිහාසය ප්‍රබල නැහැ. මතු පිටට එන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. නමුත් ඒක යටින් ගලාගෙන යනවා. ඇයි? පන්ති සටනක් තියෙනවා. පන්ති ඉන්නවා. නිසා පාලක පන්තිය උන්ගේ ඉතිහාසය ලියන ASCII ඇත්ත ඉතිහාසයේ පිරිත පන්ති ලියමින් යන්නේ. එතකොට නමුත් ඒක ප්‍රබල නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේක සිද්ධ වෙන නම් ඇත්ත ගත්තොත් එimhe පිරිත පන්තියින් බලයට ආවම. සමාජයේ පන්ති වෙනස්කම් නැති කරපු දවසට අර පක්ෂපාත ඉතිහාසය වෙනස් වෙලා ඇත්ත ඉතිහාසය ලියවේවි. එතකොට ඒ නිසා ඇත්ත ඉතිහාසය ලියවේවි, ඇත්ත ඉතිහාසය සමාජගත වේවි. එතකම් බොහෝ විට ගත්තොත් එහෙම ඉතිහාසයේ ප්‍රබන්ධත් ලියවෙනවා, ඇත්තත් ලියවෙනවා. බොහෝ විට ගත්තම බලයේ ඉන්න පාලක පන්තියින්ට කැමති උන්ට වාසි ඉතිහාසය උන් සමාජගත කරමින් යනවා. ඉතින් අපේ රටේ ජනතාව දරු පරපුර දේශපාලනය කරන අය ඉතින් අපි ඉල්ලා සිටින්නේ ඒ සමාජගත කරන පන්ති අරමුණු මත සමාජගත කරන ප්‍රබන්ධ ඉතිහාසයට රැවටෙන්නේ නැතුව දැනුත් ඇත්ත ඉතිහාසය හොයන්න පුළුවන්. අධ්‍යයනය කරාම සමීක්ෂණ කරාම හොයාගන්න පුළුවන්. ඒ නිසා ඇත්ත ඉතිහාසයට එන්න තරකානුකූලව හිතන්න. ඉතිහාසතර බිම සොදරත් කිව්වා මේක ඉතිහාසය කියලා කියන්නේ හුදකලා සිද්ධිවල එකතුවක් නෙවෙයි. හැම ඵලයකටම හේතුවක් තියෙනවා. ඊට කලින් තව හේතු තියෙන නිසා මේ හේතුඵල සම්බන්ධයක් සහිතව මේක තේරුම් ගන්න ඕන කමක් තියෙන නිසා එහෙම තේරුම් ගත්තොත් හරි. නිසා ඉතිහාසය කියන්නේ අනිවාර්යයෙන්ම ඉස්සරහට ගමන් කරනවා. ඒ නිසා මේ පහුගිය මිනිස්සු හැමදාම ප්‍රගතිය කරා ගිහින් තියෙන්නේ. ආපසට යන්නේ නැහැ. ඉතිහාසය අපසට කරකවන්න බෑ. මාක්ස් ඉතා පැහැදිලි කිව්වා ඉතිහාසයේ රෝධය අපසට කරකවන්න බෑ කියලා. නිසා කිසිවෙකුට ඉතිහාසය අපසට කරකවන්න බෑ. මිනිස්සු මීට වඩා යහපත් සමාජයක් හොයාගෙන යන ගමන අනිවාර්යයක්. නිසා ඒ ගමනේදී ඉතිහාසය තුළ ඊට හොඳ සමාජ ක්‍රම නිර්මාණය වෙනවා. ඉතින් පන්තිරාජ සමාජයකදී අපිට අපක්ෂපාතී ඇත්ත ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්කම තියෙයි. දැනුත් අපිට මේ මූලික අවබෝධය තියෙනවා නම් ඉතිහාසය තුළ ඇත්ත හොයාගන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරන නිසා මේ කෙටි වැඩසටහන තුළ ඉතිහාසය තුළ තියෙන මිත්‍යාවන් ප්‍රබන්ධ අයින් කරලා ඇත්ත හොයාගන්න අපි කවුරුත් මැදිහත් වෙමු. මිත්‍යාවන්ට යට නොවීමු කියන කාරණේ අවසන් වශයෙන් ඉල්ලා සිටින තියෙනවා. හොඳයි ආදරණීය සහෝදරවරුනි සහෝදරයනි, අපිට මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරද්දී කාලයත් සමග ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා. කෙසේ වෙතත් අපි හිතනවා අපේ පැත්තෙන් කරන්න පුළුවන් සාධාරණය අපි මේ මාතෘකාව වෙනුවෙන් ඉෂ්ට කරා කියලා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මෙවැනි මාතෘකා සමග ඔබ හමු වෙන්න. එතෙක් අපි ඔබ සමගින් සමුගන්නවා. බොහොමත් ස්තුතියි.